නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. ආයිබුවන් ලෝකයේ සමාජ මාධ්‍ය හරහා විශාල පෙරලියක් සිද්ධ වෙමින් තිබෙනවා. කෙනෙක් කියන්නේ ඉඳ තියෙනවා සමාජ මාධ්‍ය කියන්නේ අන්තර්ජාලය කියන්නේ ධනවාදයේ නූතන කාර්තුවේ තවත් එක මෙවලමක් තමයි කියලා. ඔව්. අපි අවකාශය පාවිච්චි කරනවා වඩා යහපත් සමාජයක් ගොඩනගන්න. අද වෙනකොට ලෝකේ පුරාම ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය ජනමාධ්‍ය වලට සමගාමීව සමාජ මාධ්‍ය ඉතාමත්ම ප්‍රබල මැදිහත් වීම කරනවා. ලංකාවෙත් ඒ තත්ත්වයේ මෝරා වැඩෙමින් තිබෙනවා. නිදහස් සංවාද වැඩබිම ඒ හරහා තවත් ඉදිරි පියවරක් අද දවසේ තියෙනවා. 2019 ජූලි 29 ඒ කියන්නේ පෙරේදා සඳුදාවේ දෙරණ 360 වැඩසටහනට ඔබ දකින්න ඇති රාජිත සෙනරත්න අමාත්‍යවරයව කැඳවනවා. රාජිත සෙනරත්න මුළු වැඩසටහන පුරාවටම ඔහු මවාගත්ත ඔහුගේ හිතේ තිබෙන සමහර හිතලුත් ඇතුළුව බොරු ගණනාවක් නිර්මාණය කරනවා. සමහර බොරු ඊ타මත්ම මාරාන්තිකයි හේතුව ඒවා ඔහුගේ දේශපාලන සිහින වලින් එහාට ගිහිල්ලා මේ රටේ සාමාන්‍ය ජන පැවැත්මට විශේෂයෙන්ම රෝගීන්ගේ ජීවිතවලට ඔබෙත් මගෙත් ඇතුළු බලපාන තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ නිසාම මේ බොරු හෙළිදරව් කිරීම නිදහස් සංවාද වැඩබිමේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ නිසා ඒ කතාබහටත් අදාළව ඒ කතාබහේදී අමාත්‍ය රාජිත සෙනරත්නේ කටින් කියවුණු ආයතනයකට සම්බන්ධ ඒ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ සංවිධානයට සම්බන්ධ ප්‍රධාන චරිත දෙක ගෙන්වන්න කල්පනා කරා අද වැඩසටහනට. වෛද්‍ය හරිත අලුත්ගේ ඔහු තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්. ඒ වගේම වෛද්‍ය නවීන්ද්‍ර සොයිසා සහකාර ලේකම් එම සංගමේ. අපි මේ මෑතකත් ඔබ මුණ ගැහුණා. අද දවසෙත් ඔවුන් යලි මුණ ගැහෙනවා රාජිතට උත්තර දෙන්න. මේ කෙලින්ම දෙරණ 360 වැඩසටහන පුරාවට රාජිත කියපු බොරු වලට අපි පිළිතුරු බඳින දවස. ඔබ දෙවලටම ආයුබෝවන්. අපි වෛද්‍ය හරිත අලුත්ගේ මෙහෙ පටන් ගමු. වෛද්‍ය හරිත අලුත්ගේ දැන් නම් කියලා මිනිස්සුන්ට නම් ඕනෙත් නෑ. දැකපුව මම දන්නවා. ඒ වැඩසටහනේදී මුළු වැඩසටහන පුරාම රාජිත සෙනරත්න ඉතාමත්ම බරපතල මාරාන්තික බොරු ගණනාවක් කිව්වා. අපි කොතනින්ද හරියට පටන් ගන්නවා? මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අපිත් එක්ක මේ සංවාදයට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ ඔබ කියපු විදිහට අපි දැක්කා 29 වෙනිදා සඳුදා රාත්‍රියේ දෙරණ රූපවාහිනියට ඇවිල්ලා රාජිත සෙනරත්න අර පාර්ලිමේන්තුව ඇතුළේදී තමන් කියපු බොරු ටිකේ දිගුවක් අරන් යනවා 360 ඇතුළේ. එතකොට අපි විශේෂයෙන් මාධ්‍යවේදී දිල්කට ස්තුතිවන්ත වෙනවා. සමහර කාරණා සම්බන්ධව දිල්ක හොඳට දැනගෙන හිටියා. ඒ කාරණාවලදී රාජිත සෙනරත්න කියන චරිතය හොඳටම නිරාවරණය කරන්න දිල්කට පුළුවන්කම ලැබුණා. නමුත් අපි දන්නවා යම් සීමාවල් තියෙනවා මේ වෛද්‍ය සමහර දේවල් ගැන කතා කරන්න. ඒතකොට දිල්කගේ ඇතුලේ සීමාවක් තිබුණා. ඒතකොට මේ සීමාව ප්‍රයෝජනට අරගෙන ඔබ කියපු විදිහට සමහර කාරණාවලදී පට්ටපල් බොරු කියනවා. රටට යම් දෙයක් පෙන්වන්න. එහෙම නැත්නම් රට තුළ යම් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. එහෙම නැත්නම් අර ඔබ කියපු විදිහට මිනිස්සුන්ට මාරාන්තික ප්‍රතිඵල අත් වෙන ප්‍රශ්නවලදී බොරු කියන්නේ. රාජිතට පුළුවන්කම ලැබුණා එදා වැඩසටහනේ. ඒ නිසා තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ මේක ඊටාම වැදගත් අවස්ථාවක් වෙන්නේ. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ ජනමාධ්‍ය වේදීත්වය තුළ ඇතිවිය යුතු යම් සංකල්පයක් එහෙම නැත්නම් යම් කල්චර් එකක් තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ බොරු කියලා බේරෙන්න බෑයි කියන එක. උදාහරණයක් විදිහට අපි පහුගිය සතියේ ඉස්සෙල්ල සතියේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි දැක්කා කල්තැබීමේ විවාදයක් තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් රාජිත සෙනරත්න අදාළ. එතකොට එතෙන්දී විපක්ෂ මන්ත්‍රීවරු එක අරන් ආවා. එතෙන්දිත් අපි දැක්කා ඉතාම නිර්ලජ්ජිත විදිහට පට්ටපල් බොරු පාර්ලිමේන්තුව ඇතුළේදී කියනවා. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙනවා ඒගොල්ලෝම හදාගත්ත ආචාර ධර්ම පද්ධතිය. එතකොට මගේ ළඟ තියෙන කොන්න පෙන්නන්න ආචාර ධර්ම පද්ධතිය. එතකොට ආචාර ධර්ම පද්ධතිය ඇතුළේම තියෙනවා මේ බොරු කියනවා කියන එක බරපතල විසමාචාරයක්. එතකොට ඒක හිරිකිතයක් නැතුව ලැජ්ජාවක් නැතුව හොඳටම කරන්න පුළුවන් චරිතය රාජිත සෙනරත්න කියන එක එදා දවසේ පාර්ලිමේන්තුවේදී රාජිත සෙනරත්න පෙන්වනවා. එතකොට ඒකම එළියට ඇවිල්ලා දෙරණ රූපවාහිනිය හරහා පෙරේද දවස් තුන ගණන් හැදුවා. අපි අපි එදා පාර්ලිමේන්තු විවාදයේ වෙලාවේ ඒක අවසන් වෙච්ච ගාව අපි කතානායකතුමන් ලියනවා. රජයේ වෛද්‍යානික සංඝ විදිහට කතානායකතුමන් ලියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ආචාර ධර්ම හැදුවේ පාර්ලිමේන්තුවමයි. ඒක සම්මත කරගත්තේ ඒ අයමයි. ඒ අයට දැන් දඬුවම් තීරණය කළා තියෙන්නේ ඒ අයමයි. කොහෙනම් රාජ්‍යයට දඬුවම්.
ඒ නිසා අපි හින්දා කතානායකයට වගකීමක් තියෙනවා, පක්ෂ නායකයන්ට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් මතු කරන්නේ. සියලු දෙනාට අපි ලිව්වා. නමුත් තාම වෙනකන් ඒකට උත්තරයක් නැහැ. නමුත් අපිට පැහැදිලි උත්තර තියෙනවා. එදා පාර්ලිමේන්තුවේ කියපු දේ වගේම පෙරේද දවසේ දෙරණ රූපහිට ඇවිල්ලා කියපු බොරු සම්බන්ධයෙන්. අපි ප්‍රධාන කාරණා තුනක් අපි දැක්කා රාජ්‍යසේනාධිපතිතුමා කතා කරනවා. පළවෙනි කාරණේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ගනුදෙනුව සම්බන්ධයෙන් පට්ටපල් අසත්‍ය බොරු කියාගෙන ආවා. නමුත් දිල්ක ගාව ලේඛන තිබුණා. ඒකත් එක්ක රාජ්‍යසේනාධිපති කියන චරිතය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව නිර්වත් කරලා දාන්න දෙරණ වැඩසටහනේ පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ පළවෙනි වතාවට රාජ්‍යයට පිළිගන්න සිද්ධ වුණා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ භුක්තිය තාමත් තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට කියලා. පළවෙනි වතාවට රාජ්‍යයට කියන්න සිද්ධ වුණා මේක තාම පවරගෙන නැහැයි කියන කාරණේ. පවර ගත්තා කියලා මුලින් තටම කිව්වට ඇත්තටම පවරගෙන තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයා වෙනුවෙන් ඒකේ පාඩුව දරාගෙන ඒකේ පවත්වාගෙන යාම සඳහා ඒකේ වගකීම් පවරගෙන තියෙනවා. එහෙම නැත්නම් රෝහල පවරගෙන නැහැ. ඒතකොට ඒ නෙවිල් ප්‍රනාන්දුගේ අලාභය ගෙවන්න ඒකේ වගකීම රාජ්‍යසේනාධිපති පවරගෙන තියෙනවා. ඒතකොට මහජන මුදලින් තමයි සාක්ෂි වෙන්නේ නෙමෙයි. ඒතකොට දෙවෙනි කාරණේ තමයි ඉතින් රාජ්‍යසේනාධිපතිගෙන් කියවෙච්ච දේ තමයි දැන් මේක අපිට නිකන් හම්බ වෙන්නේ නැහැ. දැන් කිව්වේ මේක පරිත්‍යාගයක් ඩොනේෂන් එකක් කියලානේ කිව්වේ මේක මහා දානපතියෙක් විදියට දැන් ඊයේ නවීන් කිව්වා අනේපිඩු සිටුතුමාටත් එහා පැත්තේ ගිහිල්ලා පරිත්‍යාගයක් කරපු කෙනෙක් විදියට තමයි මේ රාජ්‍යසේනාධිපති අර දැක්වේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයා. නමුත් අද රාජ්‍යසේනාධිපති කියනවා මේ අවුරුදු දෙකකට පස්සේ නෑ මේක නිකන් හම්බ වෙන්නේ නැහැ. මේක අපි ගන්නේ කවදා හරි දවසක ලංකා බැංකුවේ ණය ටික ගෙවලා ඉවරනාට පස්සේ රුපියල් බිලියන 3.5කට මේක තක්සේරු කරලා තිනවා. ඒ ටික නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට ගෙවලා. අනිත් පැත්තෙන් රාජ්‍යසේනාධිපති රටට කියනවා එදා දවසේ වැඩසටහනේදී මේ රෝහල වගේ රෝහලක් බිලියන 3.5ට අපිට ගන්න එක අපිට ස්විප් එකක් ඇදුණා වගේ. ඇත්තටම මේක දැන්ටපත් ස්විප් එක ඇදලා තියෙන රාජ්‍යසේනාධිපති. ඒ පවුලේ ස්විප් එකක්. පවුලේ ස්විප් එක ඇදලා තියෙන රාජ්‍යසේනාධිපතියි පවුලේ අයට එයාගේ ඥාතීන්ට හිතවතුන්ට. නමුත් රටේ ජනතාවට මේක ස්විප් එකක් නෙමෙයි කරුමයක්. ඒ නිසා ඊටාම පැහැදිලිව ඒ කාරණේ එකක්. මම කෙටියෙන් මුල් සංක්ෂිප්ත කරන්නම්. දෙවෙනි කාරණේ තමයි එයා යම් මට්ටමකින් ජනතාවට හේතු ගන්නන සමත් වුණා මේ පිළිකා ඖෂධ සහ ඖෂධ මාෆියාව සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන්. එතෙන්දී අපි ඇත්තටම කනගාටු වෙනවා දිල්ගගාව සමහර ලේඛන තිබුණා අපි දන්න තරමට. නමුත් ඒවා සමහර ඒවා අර බොහොම තාක්ෂණික කාරණා. ඒ කාරණාත් එක්ක උදාහරණ විදිහට FDA approval එක තියෙනවා කියලා කොලයක් පෙන්නනවා. පට්ටපල් බොරු FDA approval නැහැ. ඊගාවට පෙන්නනවා කොලයක් පෙන්නනවා මේ පිළිකා ඖෂධය සම්බන්ධයෙන් ලියාපදිංචි ලැබුණේ 2013 කියලා. පට්ටපල් බොරු. ලේඛනත් එක්ක මම ඊළඟ වටේදී පෙන්නන්නම්. 2016 ජනවාරි 22 වෙනිදා තමයි අප්‍රූවල් එක ලැබිලා තියෙන්නේ. ඒකට පට්ටපල් බොරු. ඒ වගේ අර මිනිස්සුන්ට ඒත් දැන් චාපා මේකේ වෙන්නේ මෙහෙමයි. රාජිත කවුද කියලා දන්න, අපි කවුද කියලා දන්න මිනිස්සුන්ට මේකේ කොලේ වහන්න බෑ. නමුත් අපිවත් දන්නේ නැති රාජිතවත් දන්නේ නැති කෙනෙක් මේක බලාගෙන හිටියා නම් එහෙම එදා දවසේ මේ රාජිතකයේ බොරු වලට රැවටෙන්න පුළුවන්. ඒ හින්දා මේ වැඩසටහනේ වැදගත්කම තියෙනවා. ඒ හින්දා එතෙන්දී අපි කතා කරන්න ඕනේ මේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විශේෂයෙන් පිළිකා ඖෂධ වගේ ජීවිත ආරක්ෂක ඖෂධ මිනිසුන්ට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන් කාරණා. ඒ සම්බන්ධයෙන් රාජිතකයේ බොරුව. තුන්වෙනි කාරණේ තමයි වෛද්‍ය ශාපි සම්බන්ධයෙන් කියපු කාරණේ. එතෙන්දී රාජිත හොඳටම නිරාවරණය වුණා. අපි මේ සම්බන්ධයෙන් කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේද අපි කියලා තියෙනවා. ඒකට අපිට පේන තියෙන දේ තමයි මේ රටේ දැන් කොටසක් ශාපි වෛද්‍යවරයා වැරදිකාරයෝ කියලා ලේබල් එක අලවලා එතනින් එහාට සටනක් ගෙනියනවා. තව කොටසක් ශාපි නිවැරදිකරු කියලා ලේබල් එක අරන් යනවා. ඒකට මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම වෙන්න ඕනේ. ඔය පැති දෙකෙන් එක පැත්තකට යන එක නෙමෙයිනේ. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන එක. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද හදලා ඒක විද්‍යාත්මක විදිහට කරන එක. නමුත් අපි පැහැදිලිවම ඊයේ එදා වැඩසටහනේ අපි දැකපු දේ තමයි ශාපි නිවැරදිකරු කියන ස්ථාවරේ ඉඳන් තමයි මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්නේ. අපි දන්නේ නැහැ ශාපි වැරදිකරුද නිවැරදිකරුද කියන එක ඉදිරියේදී ඔප්පු විය යුතු කාරණයක්. හැබැයි ඒක ඔප්පු වෙත්තේ පක්ෂපාතී පක්ෂග්‍රාහී පරීක්ෂණයකින් නෙමෙයි. ඒක විද්‍යාත්මක කාටවත් පිළිගන්න පුළුවන් පරීක්ෂණයකින් තමයි නිවැරදිකරු වැරදිකරු තියෙන්නේ. නමුත් එතෙන්දී එතකොට රාජ්‍යසේනාධිපති මේ රටේ පැහැදිලිව අපි හදිසි නීති රෙගුලාසි යටතේ ජාතිවාදී වැපිරීම කියන එක ඉතාම බරපතල ප්‍රශ්නයක්. රාජ්‍යසේනාධිපති එතෙන්දී බොහොම නිර්ලජ්ජිත විදිහට කියනවා මේ වගේම දේවල් සිංහල වෛද්‍යවරුත් කරලා තියෙනවා කියලා. ඒතකොට කොහෙද තියෙන්නේ එහෙම සාක්කියක්? එතකොට දැන් මේ වගේම දේවල් සිංහල වෛද්‍යවරු කරනවා කියලා කිව්වම අනිත් පැත්තේ රාජ්‍යසේනාධිපති කියවෙනවා මෙහෙමනම් ශාපි වෛද්‍යවරයාකින් වැරද්දක් වෙලාද කියලා. දැන් මේ වගේ
කාරණා කිහිපයක් කතා කළා. ඕක බලපු මේ මගේ මිත්‍රයෙක් කිව්වා එහෙනම් රාජිතේව කරන්නේ නැති කියලා කිව්වා. ඔව් රාජිත මම හිතන්නේ පැලෝපිනාල බිරිකන්න නම් බෑ. මොකද එයා කටෙන් උඩ දත්ත ඇතුළේ වැඩි විතරනේ කරන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ දෙයක් කරන්න බෑ. මේ නීති විරෝධී විදිහට කළොත් මිසක්. මේ ඒ කොහොම වුණත් මම කියන්න උත්සාහ කළේ මේ කාරණා තුන තමයි ඒ බොරුවේ තේමාව විදිහට ගෙනිච්චේ. නමුත් මතක තියාගන්න කාරණේ තමයි අපි ප්‍රධාන චෝදන 10ක් රාජසේනාරත්නට ඉදිරි කරලා තියෙනවා. මේ එකෙන් කාරණා 3ක් විතරයි. ඒතර ඉතුරු 7 ගැන කතාවක් නෑ. ඉතුරු ටිකේ තිබුණේ එයාගේ ජනාධිපති සිහිනය, දේශපාලන එයාගේ ව්‍යාපෘතිය, ඒ ටික තමයි ඉතුරු ටිකේ තිබුණේ. ඒ නිසා අපි මහින්ද ජාපා මුල් රටේදී මම ඒක කියලා නතර කරන්න. මොකද මේ මෙන්න මේ කියන මාරාන්තික තීරණාත්මක කාරණා රට නිරාවරණය කරන එක අපේ වගකීමක්. මේ කියමු පට්ටපල් බොරු සියල්ල ලේඛන සහිතව අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් පට්ටපල් බොරු කිව්වේ කියලා. එදත් අපි අභියෝග කළා, අදත් අපි ඔක රාජසේන පුළුවන් නම් අපි කැමති නැහැ මෙහෙම ඇවිල්ලා තනියෙන් කතා කරන්න. රාජසේනරත් එන්න විවාදයකට පුළුවන් නම් දෙරණ රූපවාහිනියෙම එන්න. අපි ලැහැස්ති ඕනම ප්‍රශ්නයකට මුහුණ දීලා ඒ වැඩසටහනේදී රාජසිකේ නිරෝධය හෙලි කරන්න. එහෙම නැත්නම් මහජන පුස්තකාලය වගේ තැනකුත් හොඳයි. පැහැදිලි. ඕනම තැනක්. වෛද්‍ය නෙවිල් ෆර්නෑන්ඩ් වෙනුවට අර අනේ පිඩු සිටුතුමානෝ කියලා ඕනනම් අනේ නෙවිල් ෆර්නෑන්ඩ් වගේත් හදන්න පුළුවන්. ඔබ තමයි මේ වැඩේ කියන්නේ. දැන් කොතනද පටන් ගන්න? දැන් රාජසේනාරත්නගේ මැදිහත් වීම පුද්ගලික මැදිහත් වීමක් නෙවෙයි. ඒක මේ රටේ මේ සෞඛ්‍ය සේවාවට එදිරිව කරන ඉතාමත්ම මේ පාදඩ ගන්නේ මැදිහත් වීමක්. මගේ කියවීම. කොතනද මේ පටන් ගන්නේ? ඡාපා මම හිතන්නේ අපි මීට කලින් නිදහස වැඩසටහන කරනකොට අපි පැහැදිලි කරලා ගියා. අපිට ජීවිත තරණ නැති වෙන්න පුළුවන්. ඒ කියලා ගිහින් හැරෙන්නත් හම්බුනේ මම හිතන්නේ අපිට කළුතල ප්‍රහාර, ගල් ප්‍රහාර වලට ලක් වෙනවා. මේ පරීක්ෂණ වලට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දෙකකට පහර දීලා තිබුණා. ඔව් එමෙතුමාගෙම තමයි අහන්න ඕන. මොකද කළුතර උතුරු පොලිසිය තමයි පරීක්ෂණ ආරම්භ කරේ. අද වෙනකොට මේ පරීක්ෂණ වල ප්‍රගතියක් අපිට දැනුවත් කරලත් නැහැ. පරීක්ෂණයක් සිද්ධ වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. අපිව නම් විවිධ හේතු වලට අපිට විරුද්ධව පැමිණිලි තියෙනවා කියලා පොලිසියට කැඳවලා තියෙනවා. ඒකින්ද අපි පොලිස් පරීක්ෂණ ගැන අපි දාම ආපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කිව්වා අපිට පොලිස් පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ. හැබැයි අපිට දිනකදී මේ පරීක්ෂණ කරන්න අපි පැමිණිල්ලක් කරපු බවට අපිට ලිඛිත සාක්ෂියක් ඕනේ. රටේ නීතියක් ක්‍රියාත්මක වෙන දවසකදී නීති ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ රටේ නීතියක් ක්‍රියාත්මක නොවී ඉන්න බෑනේ. අපි විශ්වාස කරනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන දවසක් උදා වෙයි. ඒ උදා කිරීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම රජ වෛද්‍යනායක සංගමය කරනවා. මොකද රටට නීතියක් නැති රටක් තියෙන නෙමෙයි අපි ඉන්නේ. ඒක වෙනවා අපි වෙනීම. ඒ නිසා අපි මේ දිනයකදී මේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා. එතකොට අපි දැන් බලන්න ඕනේ ඡාපා ඔයා ඇහුවා වගේ මේ පාදඩ ගන්නේ මැදිහත් වීම. දැන් බලන්න ඊ 360 පෙරේදා 360ට ඇවිල්ලා 360ක් කරකිලා බොරු කියනවා. ඒ කියන්නේ අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ එක්කෝ. ඒක මේ රාජසේනාරත්න බබෙක් නෙමෙයි. නොදන්න කමවත් මොකුත් නෙමෙයි මේ. එයා කරන්නේ ඒක පටලනවා. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව වෙන වෙන දේවල් පටලමින් තමයි යන්නේ. එයා හැමෝටම කරන චෝදනාව තමයි ඖෂධ මාෆියාවට විකිණිලා. දැන් ඖෂධ මාෆියාවට විකිණිලා හරි ඖෂධ මාෆියාවත් එක්ක ගනුදෙනුවක් තියෙනවා නම් හරි මේ රටේ ඇමතිවරයා කවුද? සෞඛ්‍ය ඇමති කවුද? රාජසේනාරත්න. එතකොට මේ රටේ මේ නීති එක් සියල්ල වාරව සහ මේක බදාලා කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඒගොල්ලෝ. එතකොට අපි එහෙම දෙයක් කරලා තිබුණා නම් ඡාපා හිතනවාද අපිට මේ විදිහට ඉන්න වෙයි කියලා. එහෙනම් කළුතෙල් වලින් නම් වෙන්නේ. ඒ නිසා අපි පැහැදිලි කරලා කියන රාජසේනාරත්නට අර උප්පත්තිය ලැබිච්ච වාචාලකමක් තියෙනවා. ඒ වාචාලකම පාවිච්චි කරලා මේ රටේ ජනතාව මෙච්චර කල් නොම ගෙවලා තියෙනවා. ඒ නිසා තමයි රාජසේනාරත්න වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කරලා තියෙනවා. එහෙම තීන්දුව කරලා තිබුණත් රටේ තියෙන නීතිය ඇතුලේ නැවත වතාවක් ඡන්දය ඉල්ලලා ඇවිල්ලා මේ රටේ සෞඛ්‍ය ඇමති වෙන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක ඉන්න හොඳ නැති චර්යාවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ නැති විදිහට රජයත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා කියලා අඳුරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වෙච්ච පුද්ගලෙක් අද වෙනකොට සෞඛ්‍ය ඇමතියෙක් ඉන්නවා. එතනින් නවතින්නේ නැතුව ඔහුගේ සිහිනය වෙනවා රටේ ජනාධිපති වෙන්නේ. ඒ කියන්නේ රටේ පාර්ලිමේන්තුවෙන් ලෝකු මිනිහා හෙට දවසේ පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා ජනාධිපති වෙන්න සිහිනමවනවා නම් ඒ සිහින දැකීමම පවා රටේ ජනතාවගේ අවසනාව. ඒ නිසා ඔහුම තමයි කියන්නේ ඔහු 6 වෙනි අපේක්ෂකයෙක් කියලා. අපි කොහෙවත් දැකලා නැහැ. කියන්නේ ඔය කියන පක්ෂය ඇතුළේවත් ඒ සන්දානය ඇතුළේවත් අපි දන්න විදිහට අපිට පුවත්පත් අපි බලනවානේ. ඒ කොහෙතරම්වත් මාධ්‍යවල වාර්තා වෙන්නේ ඔය 5 දිනක් ගැන නම් අපි දැකලා තියෙනවා විවිධ තැන්වල කතා කරනවා. හැබැයි 6 වෙනි කෙනෙක්ට මෙයාගේ නම යාම තමයි කිව්ව කියලා කියන්නේ. ඒක තමයි රාජසේනාරත්න. ඒ තමයි රාජසේනාරත්න. එයාම හදාගත්ත මතයක් හදලා එයාම රටවටේ කැම්පේන් එකක් කරලා එයාම ගොඩ යන ක්‍රමය. එතකොට 360ට ඇවිල්ලා ඇහුවා නෙවිල් ප්‍රනාන්දු රෝහල දැන් රජයට පවරගෙන තියෙනවා. ඔබ දැක්ක නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවර ගන්නවා කියලා නෙමෙයි. ඒකෙදි කිව්වේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට අර මං කිව්වා වගේ
නූතන සේනක බිබිලේට නූතන අනේපිඩු සිටුතුමා විසින් කරන පරිත්‍යාගය. ඒ එදින මුණ ගැහෙනවා. එදින මුණ ගැහෙනවා. ඉතිහාසය කියන්නේ ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඒ කියන නූතන සේනක බිබිලේ කියන නමෙන් අර සේනක බිබිලේ කියන මහා චරිතයට කරන අසාධාරණ. ඒ නම කෑවා. ඒ නම කෑවා. ඒ කියන්නේ මිනිස්සු දැන් සේනක බිබිලි මහත්තයා ගැන කියනකොට තිබිච්ච ගෞරවය මේ මනුස්සයා නිසා නැති වෙනවා. එතකොට අපි රාජ්‍ය සේනාරත්නව දකින්නේ කූට මේ ඕනම කාරණයක් විකෘති කරලා තමන්ගේ වාචාලකමින් හසුරවන්න පුළුවන් කපටි දේශපාලකයෙක් විතරයි. එතකොට එහෙම පුද්ගලයෙක් අර අච්චර මේ මහාචාර්යවරයෙක්ට හැංගුණා මේ ඒ වෙනවලට හැංගිලා තමයි මේ සියල්ල කරන්නේ. එතකොට නෙවිල් ප්‍රනාන්දු රෝහල දැන් දීර්ඝ හරියට ප්‍රශ්නය ඇහුවා මේක දැන් රජයේද? එතකොට මොකද උත්තරේ නැහැ. ඔබ බලන්න ඒ පවරගත්ත දවසේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය සේනාධිපති කියනවා මේක අපිට නිකන් දුන්නා විතරක් නෙමෙයි මේකේ බැංකු ණය ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දු. පස්සේ මාධ්‍ය සාකච්ඡාවලදී මේ ජනමාධ්‍ය කවුරු ප්‍රශ්න අහද්දි බනිනවා. බනිනවා. ඔච්චර එකක් තේරෙන්නේ නැද්ද කියලා. එයාට ගොඩක් කේන්ති යනවා මොකද එයාගේ වැරදි අහුවෙනකොට. එතන මේ ගොඩක් කේන්ති ගියාම එයා අර ගොඩක් නියපොතු කන්නාර ගන්නවා ඊට පස්සේ ඇස් නටවන්න ගන්න ඒ සේරම කරලා බොරුව සමාජගත කරනවා. එතකොට ඒ කියපු කටින්ම දිල්ක අහන ප්‍රශ්නයක් දැන් මේක එතකොට රජයට අයිතිද? නෑ අපිට අයිති නෑ. අපි මේ වැඩ කරගෙන යනවා. එතකොට අහනවා එතකොට කොහොමද නෙවිල් ප්‍රනාන්දු මහත්තයා මේක විකුණන්න දැම්මේ කියලා. එතකොට ඉතින් පුළුවන් නේ. යට බා. දැන් මං අහන්නේ චාපා මේක මෙච්චර තේරෙන්නේ නැති මිනිස්සුන්ට. තේරෙනවා. ඒත් පටලනවා. ඊට පස්සේ මොකද කියන්නේ? මේක බිලියන 3.5කට ගන්න. එතකොට අපි අරන් බලන්නේ ජාපේ 360 කතාව ඇතුළේ යා කියනවා මේකේ ලෝන් එකක් තියෙනවා බිල්ඩින් හදන්න ගිය මුදල අරන් දෙන්නේ BOC. හරි. එතකොට ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය. පාලනය පවත්වගෙන යන්නේ හෙල්ත් මිනිස්ට්‍රි. එතකොට මේ තුනම කාගේ සල්ලිද? රාජ්‍යයට සහ රාජ්‍ය බැංකුවකටයි සල්ලි. එතකොට එහෙම හොරකමක් කරලා මේ රටේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට විනයක් කරලා අදටත් ඔබ දකිනවා පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගන්න පිරිසකට බැරි වෙලා තියෙනවා. සීමාවාසික පත්වීම් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතය අවුරුද්දකට පස්සට ගිහලා තියෙනවා. ඒ සියල්ල සිදුුනේ රාජිත සේනාර සහ නෙවිල් ප්‍රනාන්දු එකතුව මේ රට කරපු විනේ හින්දා. ඒකට ඔය ලක්ෂ්මන් කිරියල්ලා වගේ අය මේ නිකන් අත්තර සැපේවා විතරයි. ප්‍රධාන චරිත නෙමෙයි. නමුත් ප්‍රධාන චරිත හැටියට නෙවිල් ප්‍රනාන්දු කරපු මේ රටට කරපු විනේ හින්දා ඒකට රාජිත සේනාරත්න වගේ උගත්තේ කියා ගන්නවා. එහෙම නැත්නම් දන්ත වෛද්‍යවරයෙක් කියා ගන්න ඇමතිවරේ. පහසුකම් සැලසීම නිසා තමයි මේ සමස්ත පද්ධතිය විනාශ කරන්නේ. ඊ විනාශ වෙලා අදාර දැන් අපි දැක්ක සක්විතිය කරේ මොකද හිරේ දැන් නෙවිල් ප්‍රනාන්දු හරිනම් කරන්න ඕනේ හිරේ දාන්නේ. දැන් කරන්නේ මොකද රාජසේනාව? එයාට බිලියන 3.5ක් ගෙවනවා. බිල්ඩින් එක හදලා තින්නේ බැංක් ලෝන් එක. ඊට පස්සේ බැංක් ලෝන් එක ගෙවන්න රජය කැමති වෙනවා. එතකොට ඉඩම UDA එකේ. එතකොට දැන් පරිපාලනය ගෙනියන්න හෙල්ත් මිනිස්ට්‍රිය. එතකොට රටේ ජනතාවගේ බදු මුදල් වලින් සියල්ල කරනවා. මම අහන්නේ මොන හේතුවටද රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කරලා සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරපු නෙවිල් ප්‍රනාන්දුට බිලියන 3.5ක් ගෙවන්න හදන්නේ. අපි ඒක නිසා පැහැදිලි කරලා කියනවා මේකදී සෞඛ්‍ය ලේකම්වරයට ඇයට මෙතනින් මග හැරලා යන්න බෑ. ඇය මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි රටේ නීති ක්‍රියාත්මක කරන අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිම ආකාරයකට රජයේ වෛද්‍ය නායක සංගමයේ කොන්ද කිලින් තියාගෙන වැඩ නොකරපු කිසිම පරිපාලකයෙක් වෙනුවෙන් පෙනී ඉන්නේ. මොකද අපිට සිද්ධ වෙනවා නිවැරදි මේ ජනතාවගේ බදු මුදල් මේ විදිහට ගසා ගන්න එක එක්කෙනාට බෙදලා දෙන්න. එහෙම බැරි කරන්න තමයි මේ රජය බිහි කරේ. සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ එළමි. එතකොට මෙහෙම විනාශයක් කරන පුද්ගලයෙකුට කිසිදු ආකාරයේ ගැළවීමක් නැහැ. ජනතා අධිකරණය ඉස්සරහා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න අපි මේ වෙනකොට දෙරණින් ඊළඟ දින මේක නිවැරදි කරන අතර ඔබ මේ වගේ අවස්ථාවක් ලබා දෙන ස්තුතිය දෙනවා. දැන් අදටත් මේ ආයතනයේ අයිති රජයට නෙමෙයි. නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට. එහෙම තැනකට දැන් ඔබට දැන් ඔහු වහනවා දැන් පෞද්ගලික රෝහල වල නිකම් බෙහෙත් දෙනවා කියලා. පෞද්ගලික රෝහල වල නිකම් බෙහෙත් දෙනවා. සමහර අවස්ථාවල ඒගොල්ලෝ තීරණය කරනවා මේ කාලේ නිකම් බෙහෙත් දෙනවා. එහෙම නැත්නම් මේ රෝගීන්ට නිකම් බෙහෙත් දෙනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාට පූජ්‍ය පක්ෂයට නිකම්. දැන් නිකම් බෙහෙත් දෙනවා කියලා ඒ රෝහල වල පරිපාලනයට වියදම අපි කියනවා. අපි දැන් මේ උදාහරණයක් අරගෙන නවලෝක රෝහල තීරණය කරනවා. අපේ OPD එකේ 110කට බෙහෙත් කරන්න අපි නොමිති. ඒකෙන මුළු රෝහලේම නඩත්තු කටයුතු සඳහා වියදම රජය දරන්න කියලා. සරල ඉල්ලීමක් නේ. එතකොට නෙවිල් ප්‍රනාන්දු කවුද නවලෝක රෝහලේ අධිපතිතුමා කියලා කියනවා අපි මේ රෝහලේ 110ක් 20ක්. ඔවුන්ට අපි දෙමු ගණන් හදලා බැලුවාම මිලියන මෙච්චරක් යනවා මේ මාසෙට වියදම. ඒ මාසෙට යන වියදමට සාපේක්ෂව මෙතනින් බෙහෙත් නිකන් දුන්නොත් එතකොට මේ රටේ පෞද්ගලික රෝහල් සියල්ල කොටිම අපේ මේ
වෛද්‍ය මධ්‍යස්ථාන කරන ප්‍රයිවට් මෙඩිකල් ප්‍රැක්ටිෂනර්ස්ලා. එයාලා සූදානම් වෙයි රජයෙන් තමන්ගේ හෙදියට මුදල් ගෙවනවා නම්. එහෙම නැත්නම් අපේ ඒ සේවකීන්ට මුදල් ගෙවනවා නම්, ඖෂධ වලට යන මුදල් ගෙවනවා නම්, පරිපාලන කටයුතු වලට යන මුදල් ගෙවනවා නම්, ඔවුන් යම් ප්‍රමාණයකට නිකම් දෙන්නේ. ඒ නිසා මේ රාජසේනාවන්ත මේ රටේ මිනිස්සුන්ට විහිළු සපයමින් ඉන්නේ. සාමාන්‍යයෙන් ඕනම දේශපාලකයෙක් ජාතියට විහිළු සැපයීම. ඒ කියන්නේ ඕනම දේශපාලකයෙක් කරන් බලන අවසාන කාලයේ. තමාගේ දේශපාලන ජීවිතයේ අවසාන කාලයේදී රටට ජනතාවට විහිළු සපයනවා. ඒ විහිළු සැපයීම මිනිසුන්ට පේන්න ගන්නවා. විශේෂයෙන්ම ඔබ කිව්වාගේ සමාජ මාධ්‍ය ජාල හරහා දැන් රාජසේනාවන්ත ජාතියට විහිළු සපයන්නේ කොටපත් වෙලා ඉවරයි. හැබැයි මේ විහිළු සැපයීමෙන් විතරක් ඔහුට බේරලා යන්න දෙන්න නරකයි. මම කියන්නේ. මේකෙදි ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු තියෙනවා. ඔහු 360 ප්‍රකාශයක් කරනවා. ඔබ බලන්න මේ ශාෆි කියන වෛද්‍යවරයා මුස්ලිම් වීම නිසා තමයි මේක ගුණේ කියන්නේ. ඒක තනිකරම ද්වේෂසහගත ප්‍රශ්නකාරයක්. ස්පීච් ගන්න එකක්. ඒක කොටිම මුස්ලිම් වෛද්‍යවරුන් සහ මුස්ලිම් ප්‍රජාව ප්‍රකෝප කරනවා සිංහල ජනතාව කියන්නේ. ඒ වගේම තව ප්‍රකාශයක් කරනවා. එහෙනම් සිංහල වෛද්‍යවරු කී දෙනෙක් මේ වගේ කරලා තියෙනවද? දැන් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා. දැන් ඒ වෛද්‍යවරු කවුරුහරි මෙහෙම වැරදි වැඩක් කරලා තියෙනවා නම් ඒකට විරුද්ධව විනය පරීක්ෂණ නොගැනීම වෛද්‍ය සංගමයේ කරපු වැරද්දක්ද? ඒ නිසා මේ රාජසේනාරත්න කියන පුද්ගලයා පැහැදිලි කරලා මේ රටේ සමාජයේ ජාතිවාදී එහෙම නැත්නම් සිංහල ජාතිය සහ මුස්ලිම් ජාතිය අතර පැහැදිලි බෙදුම් රේඛාවක් අදිමින් ඉන්නවා. ඒක අපි කියනවා හරිනම් මේ රටේ පොලිසිය රාජසේනාරත්න අතර උඩ අරගෙන මේ වෙලාව කියන නීතිය අනුව. මොකද ජාතිවාදී ප්‍රකාශ කරන්න කාටවත් බෑ. දැන් අපි දන්නවා අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරා. ඒක ජාතිවාදී කියලා. ජිනීවා වලට පැමිණිලි කරනවා. ඉතින් මේ රාජිත සේනාරත්න මේ කරපේ නම් මේ තනිකරම මුස්ලිම් ජාතිය සහ සිංහල ජාතිය අතර ගැටුමක් ඇති කරන්නේ. දැන් අපි අහන පොලිස්පතිතුමා ඇතුළු මේ පොලිසිය අපේ ආරක්ෂක ඇමතිතුමා ජනාධිපතිතුමාට පේන්නේ නැද්ද මේවා? ඒතර මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන සිංහල වෛද්‍යවරු මේ වගේම ඕන තරම් කරලා තියෙනවා කියලා. ඒතර මේ මොකද්ද මේ කරන්නේ? ඒ නිසා රාජිත සේනාරත්න මේ බොරු කියන එක නතර කරන්න ඕන. අපි විවෘත ඉල්ලීමක් අභියෝගයක් කරලා තියෙනවා. ඒ වගේම රාජිත සේනාරත්න අපි කියන මහත්තයෙක් වගේ ඇවිල්ලා අඩු ගානේ රජයේ දන්ත වෛද්‍ය නායක සංගමේ හිටපු ලේකම්වරයෙක් කෙනෙක්. ඒ සංගමේ ගරුත්වය රකින්න. ඇවිල්ලා රජයේ වෛද්‍ය නායක සංගමේ නිලධාරීන් එක විවාදයකට එන්න. ඒකට ඔහු සහභාගී වෙන්නේ දෙන්නෙක් එක්කන දෙන්නෙක් එක්ක සහභාගී වෙන තනියෙන් සහභාගී වෙන. ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට සහභාගී වෙන රජයේ වෛද්‍ය නායක සංගම සුදා ඔහු එදා 360 දී කරපු ප්‍රකාශ අර රජබින්න අලංකාරයේ කියන එවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපි පැහැදිලිව අභියෝග කරලා ඇවිල්ලා විවාදයකට ඔබ කියන වගේ වාචන පුස්තකාලය වගේ දරකන වඩාත් හොඳයි. එහෙම නැත්නම් ප්‍රසිද්ධ වේදිකාවක් ගාලා ජනතාව ගෙන්නලා කරනවා නම් ඒත් හොඳයි. එහෙම එකකට රජ්‍ය වෛද්‍යනායක සංගම සූදානම්. එහෙම එන්නේ නැත්නම් ඒකේ පැහැදිලි අදහස රාජසේනාරත්න සිය පරාජය බාරගත්තා. ඔහු එහෙම ආවත් නවත් අපි දිගටම මේ දේවල් හෙලි කරලා මේ අනාවරණය කරලා අපි ජනයාට පාර වෙන්නමු. දැන් අර විශේෂයෙන්ම මේ ඖෂධ සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය හුඟක් අයට පැහැදිලි නෑ. ඒක හරියටම මෙතනින් පටන් ගමු. ඔව්. හරි මම චාපා ඊට කලින් චූටි දෙයක් මම පෙන්නන මේ නිවිල් ප්‍රනාන්දුගේ රිසර්ච් එක ගන්න. අනිවාර්යයෙන්. මේ මොකද මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කළා ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවට. දැන් ක්‍රියාත්මක. ඒතකොට මේ වෙනකොට ඒක විභාග වෙමින් යනවා. දැන් රාජසේනාරත්න ගෙන්නන්න තමයි ගන්න නියමිතව තියෙන්නේ. ඒතකොට ඒකේ ආපු සාක්ෂි වලින් තාම පැහැදිලිව ඔප්පු වෙලා හමාරයි. දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය හා ගිණුම් අධ්‍යක්ෂක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවත් පිළිගනී. මාළඹේ නිවිල් ප්‍රනාන්දු රෝහලේ වත්කම් තවමත් රජයට පවරාගෙන නැහැ. සෞඛ්‍ය ලේකමුත් කලින් ගිහිලා කිව්වා. මෙහෙම තියෙද්දි තමයි මේ සෞඛ්‍ය ලේකම්තුමිය මේ 3.5කට බිලියන මේක මිලදී ගන්නවා කියලා කිව්වේ. මේ තමයි අර නිවිල් ප්‍රනාන්දු මහත්තයා මේ පවරගත්තට පස්සේ රෝහල විකුණන්න පත්තරේ දාමු දැන් මේ ඒක තමයි ඊයේ දවසේ රාජසේනාරත්න කිව්වේ. එයාට අයිතියක් තියෙනවලු දාන්න. දැන් රෝහල පවරගෙන ඉවරයි එයා කියන විදිහට. එහෙමනම් පවරගෙන ඉවර නම් පුද්ගලික පාර්ශවයක් කොහොමද මේකේ විකුණන්න දාන්නේ? ඒක තමයි අර නවීන් වංග අර කියනකොට මට මතක් වෙච්ච කාරණේ ඇත්තටම මේ රෝහල දැන් ආයිති නිවිල් ප්‍රනාන්දුද කියන එකත් අපිට ප්‍රශ්නයක්. මේක විකුණලා ඉවරද දන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනකොට මේ සම්බන්ධයෙන් අපි කිව්වේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ගෙන්නලා එතන ලේඛන පරීක්ෂා කරලා බලන්න මේකේ අයිතිය තියෙන්නේ කාටද කියලා. මේක දැන්ටමත් වෙන පාර්ශවයකට විකුණලා දාලාත් දන්නේ නැහැ. ඒ නමාති රාජසේනාරත්න අරගෙනත් දන්නේ නැහැ. දන්නේ නැහැ. පෞද්ගලික තත්ත්වයන් එක. ඔව් ඒකනේ ස්විප් එකක් ඇදෙනවා කියන්නේ. ඔව් ස්විප් එක එහෙමද දන්නේ නැහැ. ස්විප් එක එහෙමද දන්නේ නැතුනේ. දැන් කොහොම වුණත් දැන් මේකේ දෙන මේ අපි මේ කරන වැඩවල ප්‍රතිඵල නැත්තේම නැහැ. මේ දැන් ඖෂධයකේදී මම කියන්නම් ලැබිලා තියෙන ප්‍රතිඵල දැන්ටමත් ලැබිලා තියෙන ප්‍රතිඵල. දැන් මේකෙදි මේ වෙන ප්‍රකාශම සමහර ඒවා මේ ජනතාවට දැනුවත් කරන්න වෙන ප්‍රකාශම වැදගත් වෙනවා මේ වගේ චරිත නිරාවරණය. මේ තියෙන්නේ මේ සාක්ෂි විභාගයේදී ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ සභාපති විනිශ්චයකාරතුමා ජස්ටිස් උපාලි අබේරත්න
ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කරනවා. Take off Neville Pranandu teaching hospital on shaky grounds. Government payments illegal. මේ කියන්නේ විනිශ්චයකාරවරේ ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ සභාපති විනිශ්චයකාරවරයා ඩික්ලෙයාර් කරනවා. ඒ කියන්නේ නඩු තීන්දුව දුන්නා සමානයි. තීන්දුව කරනවා මේ නීති විරෝධී ගෙවීමක් කරන්න කියලා. දැන් එහෙමනම් රාජසේනරත්න කොහෙද ඉන්නවද? දෙරණ 360 හිරේද? අය සුළුපටු ගානකුත් නෙවෙයි මාස බිලියන ගාණක්. මේ තියෙන්නේ කැබිනට් පත්‍රිකා සියල්ල මම පෙන්නන්න ගිය මුදල් ගාණ මේ තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ. අපි එක තරම කියලිමුද? කොච්චර මුදලක්ද ඒ මේ ඇවිල්ලා 2017 7/25 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළ මාධ්‍ය ප්‍රකාශය 2017 වර්ෂයේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ලැබිච්ච ප්‍රතිපාදන කළමනාකරණය කරගනිමින් මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් මිලියන 200 බැගින්. මිලියන 200ක් මාසෙකට. මාසයට මිලියන 200ක්. මේ කියන්නේ 2017 7 වෙනි මාසේ. දැන් 2019 7 වෙනි මාසේ ඉවරයි. ඒ කියන්නේ ඔබ කියන්නේ මාසෙකට මිලියන 200 බැගින් මෙහෙම 200 අපේ මහ ජනගහනවල යනවා. 200 ගුණ කිරීම 24 කියන්නේ මිලියන 4800ක්. කියන්නේ බිලියන 5කට ආසන්නේ. ඒකට මේකෙන් කොච්චරක් ගියාද කොච්චරක් කොහෙටද ගියේ මොකද ලංකා බැංකුවේ මේ ගිණුමක් ආරම්භ කරනවා සල්ලි දාන්න කියලා මේවා. ඒකට මේ ගිණුමේ සල්ලි කොහෙටද ට්‍රාන්ස්ෆර් වුනේ කියලා අපි කිව්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හොයන්න කියලා. ඇත්තටම මේ සල්ලි මේ රෝහලේ නඩත්තුවටද ගියේ එහෙම නැත්නම් ණය ගෙවන්නද ගියේ නැත්නම් වෙන කෙනෙක්ගේ account එකකට ට්‍රාන්ස්ෆර් වුණාද? ඇත්තටම මේකට මුදල් විසුද්ධ කරන පනත් ওই පනත් තියෙනවා නම් ඒ පනතුලින් වැඩ ගන්න ඕන. අපි ඒකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. බරපතල මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිලි කළා. මේ දෙකෙන්ම අපි ඉල්ලුවේ මේ ගැන හොයලා බලන්න රෙලි කරන්න කියලා. ඒතකොට දැන් මේ සියල්ල මේ වෙනකොට පැහැදිලි වෙමින් තියෙනවා. ඒකයි අපේ සරණේ ජයග්‍රහණ මේවා. ජනාධිපති කමිෂන් සභාව තීරණය කරනවා මේක ඉලීගල් කියලා. ඒ හින්දා රාජසේනරත්න දැන් කොච්චර උඩ පැන පැන කෑ ගැහුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොන නිලධාරියා ගහලා සාධාරණීකරණය කරන්න ගියා. දැන් රටට ඔප්පු වෙලා ඉවරයි. මේක පෞද්ගලික රෝහලක්. එතකොට ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාව කියනවා තවත් වැදගත් කතාවක්. ඒ තමයි මේ රටේ කැබිනට් මණ්ඩලයට ගත හැකි තීන්දුව తీරනවල සීමාවල් තියෙනවා. පෞද්ගලික දේපල පවර ගන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් කරන්න බෑ. ඒසන අවශ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒතකොට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තයි කියලා පෞද්ගලික පාර්ශ්වයක තියෙන දේපලක් රජයට පැවරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය ක්‍රියාදාමයකින් ඒක වෙන්න ඕන. ඒ නිසා කැබිනට් මණ්ඩලයට කර හැකි දේවල් සහ නොහැකි දේවල් තියෙනවා. ඒක තමයි අපි හැමදාම කිව්වේ. අද මේ රටේ කැබිනට් එක ක්‍රියාත්මක වෙමින් පවතින්නේ හොරකම් වල ලයිසන් දෙන මධ්‍යස්ථානයක් විදියට. ඒක තමයි අපි බය නැතුව කියන්නේ. ඒතකොට ඒ වගේ කැබිනට් එකකින් ගත්ත මේ තීරණයක් පදනම් කරගෙන සෞඛ්‍ය ලේකම් තියා කවුරු කිව්වත් මේක පවර ගත්තා පවරගෙන නැහැ ඔය කතන්දර මොනවා කිව්වත් රට හමුවේ දැන් මේක උප්පු වෙලා ඉවරයි. අවසානයේ රාජසේනරත්නට පෙරේද දවසේ මේක පිළිගන්න සිද්ධ වුණා. එහෙනම් මම හිතන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල් සම්බන්ධයෙන් රාජසේනරත්න මොන කතා කිව්වත් දැන් ඔප්පු වෙලා ඉවරයි. නීති විරෝධී ගෙවීමක් කරන්නේ මේක පවරගෙන නෑ. මේකේ භුක්තිය තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දුට කියන එක රාජසේනරත්න කටින්ම කිව්වේ. ඊගාට මම එන්නම් ඔබ කියපු අර කාරණේට ඒ කියන්නේ කැන්සර් එහෙම නැත්නම් පිළිකා ඖෂධ සම්බන්ධයෙන් මේ තියෙන බරපතල තත්ත්වය. එතෙන්දි රාජසේනරත්න සවිස්තරාත්මක විස්තර කරමු. ගණනාම කෙනෙකුට තේරුම් ගන්න. රාජසේනරත්න මෙතෙන්දී බොරු ගණනාවක් කිව්වා. ඒතර මේ බොරු වලින් තමයි යා හිතන්නේ යා ගොඩ ගියා කියලා. නමුත් මම එකින් එක ඒ බොරු ඔප්පු කරන්නම්. රාජසේනරත්න මේ රටේ ජනතාවට දෙරන්ට විතරක් නෙමෙයි මේ රටේ ජනතාව බලන් හිටියේ පිටරට ජනතාව බලන් හිටියා. ඒ සියලු දෙනාට බොරු කිව්වයි කියන්නේ. පළවෙනි කාරණේ තමයි මෙයා මේක සාධාරණීකරණය කරන්න. මේ ඖෂධය සාධාරණීකරණය කිරීම සඳහා මේ ප්‍රශ්නගත සමාගමේ ප්‍රශ්නගත සමාගම එයාගේ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරුණු හෙළ දරුණා. රමේෂ් පදන මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී බය නැතුව කිව්වා පාර්ලිමේන්තුව ඇතුළේ මෙයා ඉඳද්දි රාජසේනරත්න ඉඳද්දි මේ මස්සිනාල දෙන්න තමයි මේක කරන්නේ ව්‍යාපාරය කියලා. මේ ඇතුලේ මේ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගේ මස්සිනාට සම්බන්ධ සමාගමකින් මේක කරන්නේ කියලා පාර්ලිමේන්තුව ඇතුලේදී කිව්වා. අද වෙනකන් ඒක අභියෝගයට ලක් කළේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ දැන් රාජසේනරත්න කතාවේදී කියන්නේ බෑ මේක බොරු කියලා. ඒතකොට ඒක පළවෙනි කාරණා. ඒතකොට ඒ පසුබිම හදාගෙන මේ යන වංචාව කොහොමද කරලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් මම කරුණු සහිතව කියන්නේ. ඒතකොට මේ තියෙන්නේ ඔය කියන මේ බයෝකැට් කියන මේ බයෝෆාර්ම සමාගමේ වෙබ් අඩවියට ගිහිල්ලා මම අද උදේ මේ ගත්තේ. මේ තොරතුරු. රාජසේනරත්න එදා ඉතාම නිර්ලජ්ජිත විදිහට කිව්වා මේ ඖෂධය රුසියාවේ ලියාපදිංචි කරලා තියෙන 2013 අවුරුද්ද කියලා. කොලෙකුත් පෙන්වනවා. කොලෙකුත් පෙන්වනවා. ඒ කොලේ මගලකට තියෙනවා. මේ තියෙන්නේ කොලේ. මේ රාජසේනරත්න පෙන්නපු කොලේ. මේක බලාගෙන මම පෙන්නන්නම්. මේ රාජසේනරත්න පෙන්නපු කොලේ මේකේ තියෙනවා first submitted data 2013 ජනවාරි 7 වෙනිදා. First posted data 2013 ජනවාරි 9 වෙනිදා. Results first submitted data 2016 මාර්තු 30. මොකක්ද මේ clinical trials gov.. මේ යන්නේ
සායනික පරීක්ෂණ මාලාවක ආරම්භය මේ ඖෂධය මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා රුසියාවේ පටන් ගත්ත ක්ලිනිකල් ට්‍රයල් එකේ ආරම්භක දිනය තමයි 2013 ජනවාරි 7 වෙනිදා. රාජසේනරත්න කියනවා 2013 ජනවාරි 7 වෙනිදා මේකට ඇප්‍රූවල් හම්බුණා. දැන් මේවද මේ රටේ මේවා මාරාන්තික බොරු කියන්නේ ජාපා මේවා ගෙහලා ඊට පස්සේ මේ රටේ ජනතාවට නෙදුන්නේ. මම පෙන්නන්නම් ඒ අසාත්මිකතා සහ ඒ ඇති වෙච්ච ප්‍රතික්‍රියා සම්බන්ධිත තොරතුරු. මේ සියල්ල ජනාධිපති කොමිෂන් සභාවෙත් හෙළිදරව් වෙලා තියෙනවා. ඒතකොට මේ අවසානයේදී කියනවා මේ results first submitted data. ඒ කියන්නේ මේ සායනික පරීක්ෂණ, ඒ කියන්නේ clinical trial එකේ results ලෝකෙට පළවෙනි වතාවට ප්‍රසිද්ධ first submitted data. පළවෙනි වතාවට ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ 2016 මාර්තු 30. 2016 මාර්තු 30 තමයි ප්‍රතිඵල වාර්තාවක් නිකුත් කරලා තියෙන්නේ මේ ඖෂධය මිනිස්සුන්ට දෙන්න පුළුවන්ද බැරිද කියලා. මේකක්වත් කිව්වේ නෑනේ කොලයක් පෙන්නලා මේ තියෙන්නේ මම ගැහුවේ කියලා උඩ පැනලා. එතකොට මේ පටන් ගන්න තියෙන ක්ලිනිකල් ට්‍රයල් එක 2013 ජනවාරි 7 වෙනිදා. රිසල්ට්ස් සබ්මිට් කරලා තියෙන්නේ 2016 මාර්තු 30 වෙනිදා. රිසල්ට්ස් ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ 2016 ඔක්තෝබර් 24 වෙනිදා. මේ තියෙන්නේ රිසල්ට්ස් first posted date. එතකොට අපේ රටේ මේ කොච්චර හදිස්සි වුණාද කියනවා නම් ප්‍රතිඵල ඉදිරිපත් කරලා තියෙන මේ සමීක්ෂණ කණ්ඩායම ප්‍රතිඵල ඉදිරිපත් කරන්න බෑ සමාගමට ඉදිරිපත් කරලා තියෙන 2016 මාර්තු 30 වෙනිදා. 2016 මාර්තු 30 වෙනිදා. නමුත් රාජසේනරත්න අපේ රටට මේ වේද ගෙන්නන්න අනුමැතිය දෙනවා 2016 පෙබරවාරි 16 වෙනිදා. ඒ කියන්නේ පරීක්ෂණ අහවර වෙන කලින්. අහවර වෙන කලින්. 2016 පෙබරවාරි 16 වෙනිදා. අප මම ඒ සියල්ල පෙන්නන්නම්. එතකොට 2016 ඔක්තෝබර් 24 තමයි මේක සමාජගත වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධියටපත් කරන්නේ. ඊට මාස 6කට කලින් අපේ රටට කියනවා. ඒක රාජසේනරත්න කිව්වා 2013 ජනවාරි 7 ඉඳන් මේකට අප්‍රූවල් තියෙනවා කියලා. පට්ටපල් බොරු. මේ තියෙන්නේ බයෝෆාමා සමාගම තමන්ගේ වෙබ් අඩවියේ කියනවා බයෝකැට් නිෂ්පාදන සමාගම මේ 2016 මාර්තු 29 වෙනිදා. ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ තිබිච්ච වාර්තාව. මේ තියෙන්නේ 2016 ජනවාරි 22 වෙනිදා වාර්තාව. මම කියවන්නම්. Biocat biosimilar has Russia approved the first Herceptin copy. රුසියාවේ නිෂ්පාදනය කරපු ඒ Herceptin වර්ගයේ පළවෙනි ඖෂධය මේ ලංකාවට ගෙන්නන්න හදිස්සි වුණා. ඒතකොට ඒගොල්ලෝ කියනවා මේ ඒ සමාගමේ වෙබ් අඩවියමයි මේ කියන්නේ රාජසේනරත්න කියපු දේවල් නෙමෙයි. The Ministry of Health of Russian Federation approved this week. ඒ කියන්නේ 2016 ජනවාරි 22 වෙනිදා සතිය ඇතුළත තමයි අනුමත වෙලා තියෙන්නේ Herticat, Russian drug makers Biocat's copyright version of Russia's cancer monoclonal antibody Herceptin. This is the first trastuzumab biosimilar to be approved in Russia. මේක තමයි රුසියාව කියන්නේ අපි තාක්ෂණික වශයෙන් කොච්චර දියුණු රටක්ද කියලා අපි දන්නවා. ඒ දියුණු තාක්ෂණය තියෙන රටේ හද පළවෙනි මේ පිළිකා ඖෂධය මේට සමානයි. ඒතකොට ඒක ලංකාවට ගෙන්න රාජසේනරත්න කොච්චර දැඟලුවද කියලා අපි දන්නවනේ. ඒතකොට මොන වාසියකටද කළේ? ඒක තමයි රටට හෙළිදරව් විය යුත්තේ. ඒතකොට මේ කියනවා මෙන්න මේ සතිය තමයි මේක ලියාපදිංචි උනේ කියලා. මේ කවුරුවත් නෙමෙයි රාජසේනරත්න පුළුවන් නම් බොරුයි කියලා කියන්නේ. බයෝකැට් වෙබ් අඩවිය තමයි මේ කියන්නේ. තමන්ගේ සමාගම මේ සමාගම කියනවා අපි මේකට අනුමැතිය ලැබුණේ 2016 ජනවාරි 22 වෙනිදා සතියේ. ඒක රාජසේනරත්න මොකද කියන්නේ 2013 ඉඳන් මේක අනුමැතිය ලැබුණා කියලා. අනිත් පැත්තෙන් මේ වෙනකොට හෙළිදරව් වෙලා තිනවා ඇත්තටම Ministry of Health of the Russian Federation approved this week කියලා කිව්වට Ministry of Health නෙමෙයි approve කරලා තියෙන්නේ. ඒ කර්මාන්ත අමාත්‍යාංශය තමයි approval එක ලැබිලා තියෙන්නේ කියලා මේ වෙනකොට කෝප් කමිටුව ඇතුලේ වාර්තා වලින් ඔප් වෙලා තියෙනවා. ඒතකොට එතනත් බොරු කිව්වා. ඒතකොට මේ ලංකාවට ගෙන්නපු ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් රාජසේනරත්න දිගටම කියන දේ තමයි මහාචාර්ය ලාල් ජයකොඩි කියන මහාචාර්යවරයාගේ නම පාවිච්චි කළා. එතුමාගේ කාලේ තමයි දැන් මම මේ පත් කරන මේ දැන් ඉන්න එක්කනට කලින් එක්කෙනා තමයි මේකට අනුමැතිය දුන්නේ කියලා. මම පෙන්නන්නම් ඔබට ලේඛනයක්. මේක මම තාම පැහැදිලිව කියනවා අපිට කූට ලේඛන වර්ගයේ ලේඛනයක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ certificate of registration. මේ තමයි මේ ඖෂධයට ලංකාවේ අනුමැතිය දුන්න සහතිකය. මේක දිනේ තියෙනවා 2016 අර මම කියපු විදිහට පෙබරවාරි 16 තමයි අනුමැතිය. පෙබරවාරි 19 තමයි දිනේ තියෙන්නේ. එතකොට පෙබරවාරි 19 වෙනිදා මේකට අස්තනක් තියෙනවා Chairman National Medicinal Regulatory Authority කියලා. ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කියලා අස්තනක් තියෙනවා මෙතන. මම ඊටාම දැඩි වගකීමෙන් කියනවා මේ අස්තන මහාචාර්ය ලාල් ජයකොඩිගේ නෙවෙයි. එතකොට ලේඛනයක්ද මේක එතකොට? පැහැදිලිවම. ඒක අපි මේක බාර දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. හොයන්න මේ අස්තන කාගේද කියලා. ඒ හින්දා ඊටාම පැහැදිලිව මේ අස්තන කාගේද කියලා හොයාගත්තා නම් මේ පිටිපස්සේ තියෙන ගොඩක් දේවල් එළි වෙයි. එතකොට මහාචාර්ය ලාල් ජයකොඩි පැහැදිලි කළ යුතුයි මේ අස්සන කාගේද කියලා.
ඒක බරපතල තත්ත්වයක් චා. ඉතාම බරපතල. ඉතාම බරපතල තත්ත්වයක්. ඒතකොට මෙහෙමනම් මේ මහාචාර්ය ලාල් ජයකොඩිගේ අසන තමයි මේ තියෙන්නේ කියලා පාර්ලිමේන්තුව ඇතුළතදී කිව්වා. දෙරණ 360 දී කිව්වා. ඉතාම පැහැදිලිව අපි කියනවා මේ අසන කාගේද කියලා හොයන්න. ඒක පළවෙනි කාරණා. ඊළඟට හෙලිවෙච්ච කාරණා එක්ක මේ තියෙන්නේ ජෙනරික්ස් ඇන්ඩ් බයොසිමිලර් ඉනිෂියේටිව් මේ ලෝකෙම පිළිගන්න වෙබ් අඩවියක් මේ මීට සමාන ඖෂධ සම්බන්ධයෙන්. එතකොට එතනදී ඒ ඉතාම පැහැදිලිව කියනවා it should be noted that non-original biologicals approved in Russia. ඒ කියන්නේ රුසියාවේ නිෂ්පාදනය කරන මේ ආදේශික ඖෂධ මේ ඖෂධය ඇතුළුව might not have been authorized following a strict regulatory process. ඒ කියන්නේ මේ දැඩි සුපරීක්ෂණ තත්ත්වයට ඒ නිර්දේශය අර්ථයේ නිෂ්පාදනය කරපු ඖෂධ නෙමෙයි මේවා. එහෙම නොවෙන්න තමයි ඉඩ තියෙන්නේ. මේ සියල්ල ලේඛනගත වෙලා තියෙන දේවල්. ජනාධිපති කමිෂන් සභාව ඇතුලේ පරීක්ෂණයට ලක් වෙන දේවල්. ඊගාට මම එන්නම් ඔබට කියන්න මෙන්න මේ තියෙන්නේ දැන් ඔය රාජ් සේනරත්නම් පත් කරන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධවේදී මහත්තයා ජනාධිපති කමිසමට ඇවිල්ලා සාක්ෂි දෙනවා. දිනය 2019 කියන්නේ මෑතකදී අප්‍රේල් මාසේ 5 වෙනිදා මට මතක විදිහට මම දිනේ හරියටම කියන්නේ 2019 අප්‍රේල් 5. කවුද නම? පල්ලගේ ගෝපි ක්‍රිෂාන්ත සිල්වා, ප්‍රධාන ඖෂධවේදී ඖෂධ නියාමන අධිකාරී. මේ සාක්ෂිය මම දැන් කිහිපයක් කියවන්න රාජසේනට මොන බොරුවක්ද මේ කියලා කිව්වා. ඒතකොට මේ බයෝකැට් කියන ආයතනය මේ ඖෂධය නිෂ්පාදනය කරන ආයතනය පරීක්ෂාවට ලක් කරන්න ලංකාවෙන් යවන කණ්ඩායම. ඒතකොට මේ කණ්ඩායමේ හිටපු සමාජිකයෙක් විදිහට තමයි මෙයා මේ සාක්ෂි දෙන්නේ. පැහැදිලිසර කියන්නේ ලේඛනය. මේ කියන විදිහට බයෝකැට් ආයතනය පරීක්ෂා කරන්න මායතුළු කණ්ඩායම. මම කියන්නේ මේ ඖෂධ වේද ක්‍රිෂාන්ත මහත්තයා. කණ්ඩායම නිර්දේශ කළේ කියන්නේ මේක වැදගත්. මේ කියන විදිහට බයෝකැඩ් ආයතනය පරීක්ෂා කරන්න මායතුළු කණ්ඩායම නිර්දේශ කළේ 2017 සැප්තැම්බර්. ඒ කියන්නේ මේගොල්ලෝ ඖෂධය ලියාපදිංචි කළා. මේ පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කළා. 2016 පෙබරවාරියේ ලියාපදිංචි කරනවා. මේක හොඳද කියලා බලන්න රුසියාවට කණ්ඩායමක් යවන්නේ 2017 සැප්තැම්බර්. අවුරුද්දකුත් මාස 5ක් ගත වෙලා. මාස 5 මාස 8ක් 9ක් ගත වෙලා. 2017 හර්ටිකේට් ඖෂධය ලංකාවේ ලියාපදිංචි කළාට පසුව ඒ අනුව 2018 සැප්තැම්බර් මාසයේ මේ පරීක්ෂණ වාර්තාව ලබනවා. ඒ කියන්නේ ලංකාවේ මේ ඖෂධය ලියාපදිංචි කරන්නේ රාජසේනරත්න 2016 පෙබරවාරියේ. එතකොට මේ කණ්ඩායම රට ගිහිල්ලා ඇවිල්ලා වාර්තාව දෙන්නේ 2018 සැප්තැම්බර්. කියන්නේ අවුරුදු දෙකකටත් වැඩි ගිහිල්ලා. තමන්ගේ නගා ඇති ප්‍රශ්නයක් මේ කොමිසම අහනවා මේ ප්‍රශාන්ත මහත්තයාගෙන් ඖෂධ වේදිකාගෙන් ඖෂධ නියාමන අධිකාරිය. තමන්ගේ නගා ඇති ප්‍රශ්නයක් තමයි අයිතම දෙක සම්බන්ධයෙන් බයෝකැඩ් ආයතනයේ POPP කියන සහතිකය ලබා දී තියෙන රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි රුසියාවේ වාණිජ හා වෙළඳ අමාත්‍යාංශයෙන් කියලා. ඒක ඇත්තද? පිළිගන්නවා ඔව් කියලා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙමෙයි සහතික දීලා තියෙන්නේ කියලා රාජසේනත මොන බොරු කිව්වත් ඖෂධ වේදිකාට පිළිගන්න සිද්ධ වෙනවා. එයා අතේට ගිහිල්ලා බලලා ඇවිල්ලා තියෙන්නේ. සහතිකේ තියෙන්නේ කර්මාන්ත හා වාණිජ හා වෙළඳ අමාත්‍යාංශය. ඒක ඊළඟ කාරණා. ඊළඟට අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් නොකළ නිසා කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයෙන් නිකුත් කළාද කියලා විනිශ්චයකාරතුමා අහනවා. ඔව් ස්වාමීනි. මේ කියන්නේ දැන් මේක කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා ඒක වෙබ් අඩවියෙන් බොරු තියෙනවා. ඒක කටුබගා රාජසේනරත්න වඩා හොඳයි යාගේ වෙබ් අඩවිය. මේ සමාගමේ වෙබ් අඩවිය. නමුත් මෙතෙන්දි පැහැදිලි වෙන කාරණේ තමයි සභාපති විනිශ්චයකාරතුමා එහෙම අහද්දී ඔව් ස්වාමීනි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරපු වෙන්ද තමයි කර්මාන්ත අමාත්‍යාංශය ගත්තේ. රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ මොන සහතිකයේද? දැන් මේ අහනවා එහෙමනම් දැන් ඖෂධය මේ ලියාපදිංචි කරලා තියෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශයක නම් රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් කියලා දෙයක් තියෙන්නේ මොකටද? රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ මොන සහතිකද? මේ සහතික කරපු පිටපත් මම මේ කියවන්නේ ජනාධිපති කමිෂන් සභාව. කිසියම් ඖෂධයක් නිෂ්පාදනයේට වෙළඳාම් සඳහා ලියාපදිංචි කියන නාමයේ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ. එතකොට ඒ කියන්නේ ඒක නැතුව මෙහෙට මේ ඖෂධය ගෙන්වුවේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. දැන් ඒ කියන්නේ යාම පිළිගන්න ඖෂධ වේදියාම යම් ඖෂධයක් නිෂ්පාදනයේට වෙළඳාමට ලියාපදිංචියට සහතිකය දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ සහතිකේ නෑ. කර්මාන්ත අමාත්‍යාංශයේ POPP කියන සහතිකයක් තමයි COPP කියන සහතිකය තමයි තියෙන්නේ. එතකොට ප්‍රශ්න ගණනාවක් කොමිසම අහනවා. ප්‍රශ්නය උත්තරයක් නැත. ප්‍රශ්නය උත්තරයක් නැත. අහන ප්‍රශ්න මම කියන්නේ නැහැ. ඊගා ප්‍රශ්නය උත්තරයක් නැත. ඖෂධයට උත්තර දෙන්න බෑ. ලිපියක් ලැබුවම වෙළඳාමට අදාළයක් වෙනවා කියන තමන්ට තේරුම උත්තරයක් නැත. ප්‍රශ්න 20කට උත්තර නැතුව ඖෂධ වේදී මහත්මයාට සිහිමුර්ජා වෙන්න සිද්ධ වෙනවා. රාජසේනරත්න මේ කරන ගනුදෙනු වල ප්‍රතිඵල. කොමිෂන් සභාව තමන්ලා රුසියාවට ගියේ කොමිෂන් සභාව අහනවා මේ ඖෂධ වේදී මහත්තයාගෙන් තමන්ලා රුසියාවට ගියේ
පෑ 28 කියන ලේඛනයේ තියෙන ප්‍රශ්නය හොයන්නද? එහෙම නැත්නම් විනෝද චාරිකාව. ට්‍රිප් එකකට මේ ගිහිලා තියෙන්නේ කියලා. එතකොට මේ ලිපිය කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙමු ලිපිය දැනුම් දෙනවා කියන එක පටන් ගන්න. ඔව්. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවෙයි අස්සම් කරන්නේ. කොමිසම කියන්නේ. එතකොට මෙයා කියනවා ඔව් ඒ ගැන හොයලා බලන්න ඕනේ. Taman රුසියාවට ගොස් බැලුවා නේද? නැවත රුසියාවට ගිහිල්ලා මොනවා හරි කතාබස් කරලා ලේඛන හදාගෙන ඉන්නද මේ ලැහැත් වෙන්නේ කියලා කොමිසම අහනවා. උත්තරයක් නැහැ. ඊගාට මම වැදගත් කැලේට GMP සාධකයේ තමයි පෙන්නන්නේ. GMP කියන්නේ good manufacturing license එක. good manufacturing practice කියනවා කියන්නේ. GMP සාධක දෙන්නේ බොහොම වගකීමෙන් මම කියනවා. නිෂ්පාදන product එකකට නෙමෙයි දෙන්නේ. අදාළ කර්මාන්ත ශාලාවට. GMP certificate එක දෙන්නේ. කොමිසම කියනවා. GMP සාධකය කියන්නේ ඒ අදාළ බේත් නිෂ්පාදනය කරන ෆැක්ටරි එකේ එහෙම නැත්නම් ආයතනයේ හොඳ කර්මාන්ත පහසුකම් තියනවාද කියන එකට දෙන සහතිකේ නේද කියලා මම අහනවා. ඔව් කියලා පිළිගන්නවා. දැන් GMP certificate එකක් වැඩක් නැහැ මේ අපේ රටට. එතකොට අහනවා රුසියාවේ WHO කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින් තමයි අපි ඉල්ලන්නේ. රුසියාවේ WHO ගයිඩ්ලයින් අනුව කරන්නේ නැහැ. මෙයා උත්තර දෙනවා. ඒ කියන්නේ මෙයා කියනවා ඒක තමයි අපි ඉල්ලන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. රුසියාවේ WHO ගයිඩ්ලයින්. ඒතර WHO ගයිඩ්ලයින් පිළිගන්නේ නැති රටකින් තමයි අපි බේත් ගන්නන්නේ. WHO ගයිඩ්ලයින් අනුව කරන්නේ නැහැ. සමහර රටවල් WHO අනුගමනය කරනවා. අවම මට්ටමට යුරෝපීය ගයිඩ්ලයින් ගත්තත් ඊට ඉහළ මට්ටමක තියෙනවා. ඊළඟට කොමිසම අහනවා. රුසියාවට ගොස් තමන්ලා පරීක්ෂා කරන ලද මොන වගේ ගයිඩ්ලයින් එකක්ද? අපි බලාපොරොත්තු වෙන්නම් ගියේ WHO ගයිඩ්ලයින් තියෙයි කියලා. එයා කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ WHO ගයිඩ්. ඉදිරිපත් කරන ලද ගයිඩ්ලයින් එක WHO ගයිඩ්ලයින් නෙවෙයි නේද? ඔව් කියලා පිළිගන්නවා. ඔව් අපි බලන්නේ බේත් කරන ආයතනයේ WHO හා යුරෝපියන් ගයිඩ්ලයින් අනුව කටයුතු කරනවාද කියන එක. EMO හා WHO කියන්නේ යුරෝපියන් සහ WHO අනුකූල බවක් සඳහන් වෙලා නැහැ. පිළිගන්නවා ජනාධිපති කොමිසම ඉදිරියේදී ප්‍රධාන ඖෂධ වේදියා EMO සහතිකයේ හෝ ඒ කියන්නේ යුරෝපියන් ගයිඩ්ලයින් එක හෝ WHO අනුකූලභාවයේ දෙකම මේ ඖෂධෙට නැහැ කියලා. ඊගාවට ඩ්‍රග් ආනයනය කරනකොට තමන්ල අනුගමනය කරන්න ඕන WHO එක නේද කියලා කොමිසම අහනවා. ඒතකොට ඔව් කියලා පිළිගන්නවා. ඒතකොට ලංකාවේ පිළිගන්න ගයිඩ්ලයින් එක මොකද්ද? WHO ගයිඩ්ලයින්. ඊළඟට මෙතන වැදගත්. ඔව් ඒ පිළිබඳ රුසියාවේ මේ විදිහට තියෙනවා කියලා කියනවා. ඒ ලියාපදිංචි කරන දිනය මේ කියන රාජසේනාරත්න මෙච්චර මේ ප්‍රොමෝට් කරන ඖෂධය ලියාපදිංචි කරපු දිනය ගැන අහනවා ජනාධිපති කොමිසම. ඒ ලියාපදිංචි කරන දිනය සඳහන් වෙනව නේද? ඔව්. රුසියාවේ ලියාපදිංචි කර තියෙන 2015 දෙසැම්බර් 31 ඊට පසු ලංකාවේ ලියාපදිංචි 2016 පෙබරවාරි 18. මේ කියන්නේ රාජසේනාරත්න 2013 ලියාපදිංචි කියලා. කොමිෂන් සභාව රුසියාවේ ලියාපදිංචිය 2015 දෙසැම්බර් 31 ලංකාවේ ලියාපදිංචිය 2016 පෙබරවාරි 31 පෙබරවාරි මාසෙ වැඩිම වුණොත් මාස දෙකක් වෙනවා. ඔව්. එතකොට Taman රුසියාවේ ලියාපදිංචි කළා මාස දෙකකට පසුව ලංකාවේ ලියාපදිංචි දෙනවා. ඒ කියන්නේ ලංකාවේ රෝගීන්ව ගිනි පික්ස්ලා කරලා පරීක්ෂණාගාර මීයෝ බවට පත් කරන රාජ්‍ය සේනාධිපති මේ කණ්ඩායම කටයුතු කරලා තියෙනවා. එතකොට මේ සියල්ල හරහා හෙළිවෙච්ච කාරණා ඉතාම බරපතලයි. මම සංක්ෂිප්ත කරන්නම් මේ කියපු කාරණාත් එක්ක කොමිෂන් සභාව ඉදිරියේදී මම මේ කියපු කාරණාවලට අමතරව මෙන්න මේ කියන කාරණා සියල්ල මේ තියෙන්නේ දමයන්ති පීරිස් මහත්මිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විසින් දුන්න සාක්ෂිය තියෙනවා. ඒ සියලුම සාක්ෂි හරහා තාක්ෂණිකව මේක වැරදි කියන එක සම්බන්ධයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඊට මම තව වැදගත් දෙයක් එළිදරව් කරන්නම්. ඒ තමයි අද වෙනකොට මහාචාර්ය අසිත සිල්වා මහත්තයාට පවා. ඒ කියන්නේ මේ ඖෂධයට නිර්දේශ ලබා දෙන්න මුල් වෙලා කටයුතු කරපු කෙනෙක් තමයි ප්‍රොෆෙසර් අසිත සිල්වා. ඒතර ඒක ගැන තොරතුරු තියෙනවා මම වෙලාව තිබුණොත් ඒ ටික සේරම පෙන්නන්න. මොකද ලාල් ජයකොඩි මහත්තයා නෙමෙයි මෙතන මුල් වෙලා හිටියේ. මේකට සහතිකේ දුන්නේ මහාචාර්ය අසිත සිල්වා මහත්තයා රෙමිඩියම් 1 කියන ඖෂධ සමාගමක එක ගනුදෙනු කළා. ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලය හිටියයි කියලා අභියාචනාධිකරණයේ තීන්දුව කළානේ. ඒක වැරදි නීති විරෝධී කියලා. ඒතර මේ රෙමිඩියම් 1 කියන කම්පැනි එකෙන් තමයි මේකේ ඕතරයිසේෂන් එක කරලා තියෙන්නේ කියලා අද එළි වෙලා ඉවරයි. එතකොට මේ රෙමිඩියම් 1 එකේ හිටපු මහාචාර්ය අසිත සිල්වා මහත්තයා මේ කැන්සර් ඩ්‍රග් එක සම්බන්ධයෙන් මේ ඊයේ පෙරේදා මේ පෙබරවාරි ජූලි මාසේ 12 වෙනිදා සිකුරාදා මේ එක සිලෝන් ටුඩේ පත්තරයේ පළ වුණේ මේ විශාල ප්‍රසිද්ධියක් දීලා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවනවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඖෂධ නියාමන අධිකාරියේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රොෆෙසර් අසිත කියනවා trastuzumab ඒ කියන්නේ මේ කියන පිළිකා ඖෂධය is used to treat early stages and advanced stage of breast cancer as well as stomach cancer. ඒ කියන්නේ මේක ලෝකයේ අනිත් රටවල් වල මේ ජෙනරික් නේම් එකකින් කියන්නේ ඖෂධ නාමයෙන් තියෙන හොඳ ඖෂධය පාවිච්චි කරන්න පුළුවන් පිළිකා
පිළිකා රෝගය සම්බන්ධයෙන් පියවර පිළිකාවල මුල් අවස්ථාවේදී වගේම අවසන් අවස්ථාවේදී. ඒ වගේම ආමාශයගත පිළිකාවලටත් මේක පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. මෙන්න මේක තමයි වැදගත්. All three types have been clinically tested for the innovator brand. ඒ කියන්නේ මේ මුල් නිෂ්පාදනය සඳහා, ඒ කියන්නේ quality තියනවා කියලා සහතික වෙච්ච innovator brand එක සඳහා මේ තුනටම මේක දෙන්න පුළුවන් කියලා සහතික වෙලා ඉවරයි. However, නමුත් මහාචාර්ය අසිත කියනවා in the biosimilar now available in breast cancer patients in Sri Lanka. දැන් ලංකාවේ තියෙන මේ ඖෂධය, මේ රාජසේනාරත්න ගෙන්නපු මේ ඖෂධය clinical testing was only done සායනික විමර්ශන කරලා තියෙන්නේ for the late stage of the disease as explained. පිළිකාව පැතිරිච්ච පිළිකාවල කියන්නේ අවසන් අධීරයේ තියෙන පිළිකාවලදී විතරයි මේ ඖෂධය ටෙස්ට් කරලා තියෙන්නේ. ඒතකොට මුල් අවදීදී දෙන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරලා නැහැ. ඒතකොට ඒක ටෙස්ට් කරන්නද මේ රටේ මිනිසුන්ව ටෙස්ට් කරන්න පරීක්ෂණාගාර මියෝ කරන්න රාජසේනාරත්. ඒ හින්දා තමයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඝය දැඩි ලෙස කිව්වේ මේ ඖෂධය පාවිච්චි කරන්න බෑ කියලා. ඒතකොට මේ දමයන්ති මහත්මිය දුන්න ඒ සාක්ෂි ඊගාවට ડોક્ટર ඩෙහාන් ගිහලා දුන්න සාක්ෂිය සියල්ල අරා මේ ඖෂධය දුන්නාම මහරගම පිළිකාරෝහලේ රෝගීන්ට වෙච්ච අසාත්මිකතාවයන් සංකූලතාවයන් සියල්ල වාර්තා වෙලා තියෙනවා. ඒතකොට මේව දැනගෙන තමයි රාජසේනාරත් අද කතා කරන්නේ. ඒතකොට මේ මම කියපු කාරණේ මේ සාක්ෂිය ඇතුලේ මේ කියන කාරණේ මේ විශේෂයෙන්ම මේ ඖෂධ වේදී මහත්මයා ගිහිලා දුන්න සාක්ෂිය හරහා කියවිච්ච කතාවේ සාරාංශය මේ රටේ ජනතාව දැනගත යුතුයි. ඒක ඉතා වැදගත් වෙනවා. මොකද එහෙම නැති වුණොත් මේ බොරුව තව වටයකින් ජනගත කරන්න රාජසේනාරත් වගේ අයට පුළුවන්කම ලැබෙනවා. පළවෙනි කාරණේ ඖෂධ ලියාපදිංචි කිරීමේදී ප්‍රථමයෙන් එම නිෂ්පාදන සමාගමේ නිරීක්ෂණ චාරිකාවක් යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඖෂධයක් නිෂ්පාදනය කරනවා නම් ඒක හොඳද, ඒ මැනුෆැක්චරින් ප්ලාන්ට් එක හොඳද කියලා අපි බලලා තියෙන්න එපා. අපි පරීක්ෂා විගණනයෙන් පසු ලියාපදිංචි විය යුතුවත් මෙම් බෙහෙත 2016 පෙබරවාරි මාස ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ලබා දී ඇති බවත් නිරීක්ෂණ චාරිකාවට ගොස් ඇත්තේ 2017 සැප්තැම්බර් මාස බවත් අනාවරණය වේ. ඒක පැහැදිලි ඒක මම කිව්වා. ඒ වගේම සාමාන්‍ය ඕනම බෙහෙතක් ලියාපදිංචි කිරීමේදී ඖෂධය නිෂ්පාදනය කරපු රටේ අවුරුද්දක කාලයක් ඒ බෙහෙත පාවිච්චි කළා තමයි ලංකාවට ගෙන්නන්න ඕන කියලා NMRA ගයිඩ්ලයින් එකේ තියෙනවා. ඒකට මාසයක්වත් පාවිච්චි කළා නැහැ. ඒක එක පැත්තකින්. ඊගාවට ලංකාවේ ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී ඒ ඖෂධය නිෂ්පාදනය කරන රටට අමතරව තව රටවල් 3ක පාවිච්චි කරන බෙහෙතක් තමයි අපේ රටේ පාවිච්චි කරන්න ඕන කියලා NMR ගයිඩ්ලයින් එකේ තියෙනවා. ඒතර මේ බෙහෙත එහෙම කරන්නේ නැතුව තමයි ලංකාවට ගෙන්නන්නේ. ඒ ගයිඩ්ලයින්ස් දීලා තින්නේ අර රෝගීන්ට වඩා හොඳ ඖෂධ ලබා දෙන්න. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සකස් කරන්න. ඊගාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තත්ත්ව සහතික තමයි අවශ්‍ය කියලා NMR එකේ ගයිඩ්ලයින්. මේ විතර එක නැහැ. ඒතකොට එහෙම සියල්ල තියෙද්දි තමයි මේ සියල්ල කළේ. ඒතකොට මම මේ සාරාංශයක් කිව්වේ. ඒතකොට ඒ හරහා මතුවෙච්ච මෙන්න මේ කියන බරපතල කාරණා. ඒතකොට රාජසේනාරත් තව බොරුවක් කියනවා මේ ඖෂධය සම්බන්ධව. ඒ තමයි දිල් කහනවා. මේ ටෙන්ඩර් 17ක් මේ වෙනකොට ප්‍රදානය කරලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. මේ 17ම දීලා තියෙන්නේ ෆාමේස්ලා එහෙම නැත්නම් මේ කියන සමාගමට. රාජසේනාරත් කලබල වෙනවා. කලබල වෙලා කියනවා මොන පිස්සුද? දැනගෙන කතා කරන්න. බොරු කියන්න එපා මෙතන දිල්කා. කියනවා එහෙම ටෙන්ඩර් 17ක්. එච්චර පිළිකා රෝගීන් ලංකාවේ ඉන්නවා. ටෙන්ඩර් 17ක් මම කියනවා ඊටාම පැහැදිලිව මේ තියෙන්නේ මගේ ළඟ ලයිස්තුව. පටන් ගැනීම ඉඳන් 2017 මාර්තු 28 වෙනිදා වෙනකොට දිල්කා ගාව තිබුණේ ටෙන්ඩර් 17යි. මගේ ළඟ අංකත් එක තියෙනවා ටෙන්ඩර් 25ක් දීලා තියෙනවා. ඔය කියන සමාගම. ටෙන්ඩර් 25ක්. දැන් රාජසේනාරත් මෙහෙම උණේයි කියලා මම ඉතින් ඉතින් කියන්නේ පට්ට බොරු තමයි. පට්ට බොරු තමයි. මේ රටේ මිනිස්සුන්ට තමයි මේ බොරු කියලා ඉස්සරහට යන්න හදන්නේ. ඒ හින්දා මේ තියෙන අංකත් එක්ක ටෙන්ඩර් MSD එකේ ගත්ත මේ අංකත් එක්ක මම මේ පෙන්නන්නේ. ඒ හින්දා ඊටාම පැහැදිලිව මේක බොරුයි කියනවා නම් ඔය MSD එකේ නෝන කෙනෙකුට SPC එකේ නෝන කෙනෙකුට ඇවිල්ලා කතා කරන්න අපිත් එක්ක. ඒ හින්දා මේම දුන්නේ අය කියලාත් මම කියන්නම්. මේ විදිහට ටෙන්ඩර් 25ක් ඇත්තටම රාජසේනාරත් කියන විදිහට ටෙන්ඩර් 25ක් දෙන්න ඕනේ ලොකු ප්‍රමාණයෙන් ටෙන්ඩර් 25ක් කියන්නේ අවුරුදු කමාරක් දෙකක් ඇතුළත මේ කළා තියෙන්නේ චාපා මේක තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේක ලස්සනටම කියන්නේ ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව. ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව මේ වාර්තාවත් ප්‍රතික්ෂේප කළ පයින් ගහලා යන රාජසේනාරත් හැදුවේ ජාතික ප්‍රසම්පාදන කමිෂම කියන්නේම මේ රාජසේනාරත්ලා ගෙනාවයි කියන යහපාලනය යටතේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ හදපු ස්වාධීන කියන ආයතනය ප්‍රසම්පාදන කටයුතු මොනිටර් කරන්නේ. ඒතර ඒ වාර්තාවත් ප්‍රතික්ෂේප කරලා යන්න හැදුවේ දා වැඩසටහනේ රාජිත. නමුත් ඒක එහෙම කරන්න හම්බුන්නේ නැහැ. ඒක පෙන්වුවා දිල්කා. ඒ හින්දා ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා. මම මේ වාර්තාව පෙන්නන්නම්. මේ වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා.
මේ මෙහෙම කළේ අයි කියලා. මේ ප්‍රසම්පාදන කමිෂන් සභාව වාර්තාවේ මම ඒ වාක්‍ය විතරක් කියවන්නම්. මේ දිනේ වාර්තාව ප්‍රසම්පාදන කමිෂන් සභාවේ වාර්තාව. ඒ දිනේ කොහොමද? දිනේ තියෙන්නේ 2019 මැයි මාසේ 21 වෙනිදා. ආසන්න කාලේ. ආසන්න කාලේ. SP මේ කමිෂන් සභාව කියන ප්‍රසම්පාදන SPC has broken the total supply into small quantities. SPC එක ඇත්තට මේකේ 5000ක් ගේන්න උනහම 500 ඒවා 600 ඒවා 700 ඒවාට කඩනවා කෑලි. Small quantities and call for separate tenders. මොකටද මේ? To avoid the decision making by the cabinet appointed tender board. ඒ කියන්නේ cabinet එක අනුමත ටෙන්ඩර් මණ්ඩලයට දාන එක වළක්වන්න. ඒ කියන්නේ ලොකු තොගයක් වුණොත් එහෙම ඒක දාන්න ඕන කැබිනට් අප්‍රූව් ටෙන්ඩර් කමිටි එකට. ඇතුලේ තියෙන ටෙන්ඩර් කමිටියෙන් අනුමත කර ගැනීම සඳහා 1000ක් ඕන වුණාම 200යි 300යි 300යි 200යි කියලා ටෙන්ඩර් හතරකට ගන්නවා. ඒකයි මේ ටෙන්ඩර් 25ක් තියෙන්නේ. ඉතාමත්ම සූක්ෂම ක්‍රමයක්. සූක්ෂම ක්‍රම. ඒතකොට මේවා රටට මිනිසුන් මේවා දන්නේ නැත්නම් ඒක ඇත්තටම අපේ පැත්තෙන් අපි කරන වැරද්ද මිනිසුන් මේවා හරියට කියලා දුන්නේ නැත්නම්. එහෙනම් අපි මේ වගකීම පැහැර අරින්නේ නැහැ. අපි මේ වගකීම ඉෂ්ට කරන මොන තර්ජනාවක් මොන කළුතෙල් ගැහුවා. ඒ හින්දා මේ ටෙන්ඩර් 3 ඇතුලේ විතරක් වෙලා තියෙන වංචාව රුපියල් මිලියන 93ක්. ඒතර මේ තියෙන අංකත් එක්ක. ඒතර රාජසේනාත කියපු අනිත් බොරුව තමයි. රාජසේනාත කිව්වා ටෙන්ඩරයක්. ඒ කියන්නේ ග්ලෝබල් ටෙන්ඩර් එකක්. කියන්නේ ලොකු ටෙන්ඩර් එකක්. බල්ක් එක ටෙන්ඩර් එකක් දීලා අනුමැතිය දීලා ඒ ටෙන්ඩරේ ගියාට පස්සේ තමයි සමාගමක් එලිජිබල් වෙන්නේ සුදුසුකම් ලබන්නේ ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා. ඒ කියන්නේ ලෝකල් පර්චේස් කරන්න එලිජිබල් වෙන්නේ ග්ලෝබල් ටෙන්ඩර් එකක් අවෝඩ් කළාට පස්සේ කියලා. ඇත්ත ඒ කතාව ඇත්ත. එහෙම තමයි විය යුත්තේ. නමුත් අපි අහනවා රාජසේනාර්ථ මොකද්ද රාජසේනාර්ථ සහ මේ නිලධාරීන් මේ කියන සමාගමත් එක්ක තියෙන විශේෂ ලැබියාව ඒ කියපු ප්‍රකාශන පිටින් ගිහලා වැඩ කරන්නේ. මේ තියෙන්නේ ග්ලෝබල් ටෙන්ඩර් එක අවෝඩ් කළා තියෙන ඡාපා ග්ලෝබල් ටෙන්ඩර් awarded to farmers 2016 සැප්තැම්බර් 15. 2016 සැප්තැම්බර් 15. එතකොට ඒ වෙනකොට මං ඉතාලක් කියමින් කියන අංකත් එක මං දෙන්නම් ටෙන්ඩර් 17ක් ප්‍රදානය කරලා ඉවරයි ග්ලෝබල් ටෙන්ඩර් එක නැතුව ෆාමර්ස්ලට. දැන් මේ කාටද මේ බොරු කියන්නේ? මේ වයල් ගාන එකතු කළාම පැහැදිලි කොච්චරක්ද කියලා. ක්වොන්ටිටි 309 601 550 350 මේ 10 ගානක් ගෙන්නලා මෙතන. මේ සහතික කළ පිටපතක්. සියල්ල පැහැදිලිව. එතකොට මේ සියල්ල බොරු නම් කියන්නේ නැවිලා. ඒ හින්දා මේ තමයි වංචාව. ඒ නිසා මේ සෞඛ්‍ය ලේකම්ට සිද්ධ වුණා ලිපියක් නිකුත් කරලා කියන්න මේක කරන්න එපා කියලා. මං කිව්වා අර මේ සටනේ ප්‍රතිඵල නැත්තේ නැහැ කියලා. සෞඛ්‍ය ලේකම්වරු මේ වගේ ලිපි නිකුත් කරන්නේ නැහැ නිකන්. මේ සටනේ ප්‍රතිඵල තමයි මේ. ඒකට සෞඛ්‍ය ලේකම් නිකුත් කරනවා අපි විශේෂ ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ලේකම්තුමිට මේ වගේ ඒවාත් අඩුම ගානේ කොන්ද කෙලින් දාගෙන කරන්න පුළුවන්කම ලැබෙන නිසා අඩුම තරම. මේ තියෙන කොන්දේසි දැන් ටෙන්ඩරයක් ප්‍රදානය කරනකොට කොන්දේසි වලට වඩා වෙනස් ටෙන්ඩරයක් ප්‍රකාශනපත් කරනකොට තියෙන කොන්දේසි වලට වඩා වෙනස් ටෙන්ඩර් දෙන වෙලාව. ඒකට ඒක කරන්න එපා. ඒ හරහා ඖෂධ හිඟයක් නිර්මාණය කරන්න එපා කියලා ගහනවා ලිපියක්. ඒකට ඒක සත පහකට මායින් කරන්නේ නැහැ ඔය කියන සභාපතිවරයා. ඒකට දිගටම දැන් මේ දේ කරගෙන හිටියා. නමුත් අවසානයේදී අපේ සම්නේ ප්‍රතිඵලයක් විදිහට මහාචාර්ය අසිතටම ලිම්මක් ගහන්න සිද්ධ වුණා. සෙක්‍රටරි හෙල්ත් 2019 ජූලි 24 වෙනිදා මේ වැඩේ වැරදි කියලා කියනවා. එතකොට මහාචාර්ය අසිත මොන පෙරවැරදි තිබුණා මේ ලිපිය මගින් මේ රටේ ජනතාවට යම් සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ ලිපිය මගින් කියනවා මේ අලුත් කොන්දේසි දාලා අලුතෙන් සමාගම් මේ සටනට එන එක එහෙම නැත්නම් මේ තරගෙට එන එක නැවැත්වීම සඳහා මේ ගෙන යන වැඩ පිළිවෙල වැරදි. ඒක තාක්ෂණිකව වැරදි. මිලාඩු සමාගම් වලට දීම සඳහා NMR එකේ ලියාපදිංචිය ලැබලා තියෙන සමාගමකට නැවත කොන්දේසි දාන්න අවශ්‍ය නැහැ කියන එක. ඒතකොට මේ සියල්ල ඊයේ අපි දැක්ක පෙරේදා වැඩසටහනේදී රාජසේනාර්ථට එයාගේ දෙයක් වගේ එයා කියනවා. දැන් අපි මෙහෙම තරංකාරීත්වය ඇති කරලා තියෙනවා. තරංකාරීත්වයක් හැදුවේ නෑ මහත්තයෝ. තරංකාරීත්වය හැදුවේ නෑ. ඒක වහගෙන ඒකාධිකාරී තමයි හදන්න හැදුවේ. නමුත් අවසානයේදී දැන් සිද්ධ වෙලා තියෙනවා අඩුම ගානේ නමට හරි එහෙම දෙයක් එළියට කියන්නේ. ඒ නිසා මේ සම්පූර්ණ ප්‍රතිඵල නැහැයි කියලා කියන්න බෑ. අවසානයේදී අපි මේ සියල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ මාරාන්තික ප්‍රතිඵල ජනතාවට දෙන එක සීමා කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ 100ක් නතර කරන්න පුළුවන් මේක. ඒතර මේ සියල්ල ආරහා රෝගී ජීවිත ආරක්ෂා කරන්න, රෝගීන්ට වෙලා තියෙන අසාධාරණ දුරු කරන්න, කල්ලිකුත් වෙච්ච බේත් දීලා, ප්‍රමිතියෙන් බාල බේත් දීලා, දියවැඩියා රෝගීන්ගේ දියවැඩියා වැඩි කරන්න කටයුතු කරන රාජසේනාරත්නගේ වැඩ පිළිවෙල ආපස්සට හරවන්න තමයි ඒක අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා හරි අපි ඒක නතර කරනවා. අපි ඉතාමත්ම සංකීර්ණ සාකච්ඡාවකින් ඔබ ඉදිරිපත් කරපු බොහෝ තාක්ෂණික කාරණා මම හිතනවා මේ නිදහස් වැඩබිම එක්ක සම්බන්ධ වෙන තීරුම් ගත්තා කියලා. හරි වැදගත් මේ දැනුම සමාජගත කිරීම. වෛද්‍ය නවීන් ඩි සොයිස කොතනද අපි පටන් ගන්නේ? දැන් මේ සංකීර්ණ කතාව සම්බන්ධ වෙන්නේ පෙරේදා
දෙරණ 360 වැඩසටහනට අපි සම්බන්ධයෙන් තමයි කතා කරමින් ඉන්නේ සංසන්දනාත්මකව ඊළඟ තැනට අපි යමු. මම හිතන්නේ චාපා හරිත පෙන්නපුයි ඩොකියුමන්ට්ස් එක මම සාරාංශයක් කියන්නම්. එතකොට මේ ලේසි මේක තේරුම් ගන්න. දැන් අපි මේ මුලින්ම බලන චාපා අපි මේ සටන් කරන්නේ රාජ්‍ය සේනාරත්නගේ සමාජ සේවයට විරුද්ධවද? එහෙම නැත්නම් රාජ්‍ය සේනාරත්නගේ රස්සාවට විරුද්ධවද කියලා. මේ වංචාකාරී ව්‍යාපාරයට විරුද්ධව. සමාජ සේවයක් කරනවද? ඒක තමයි. දැන් සමාජ සේවය කියන්නේ කියන version එකනේ. ඒතකොට කෙනෙක් දෙන්න පුරන්නේ මේ මෙයා ගොඩක් වැඩ කරා මෙයා කියන්නේ එහෙමනේ. අනගාരിക ධර්මපාලතුමා කිව්වලු ගොඩක් වැඩ කරනවා නම් ගොඩක් බැනුම් අහනවා කියලා. ඒ කියන්නේ රාජ්‍යසේනක් තමයි කියන්නේ. එයා තමයි කියන්නේ. අපි නම් දන්නේ එහෙම අනගාരിക ධර්මපාලතුමා කිව්වද කියලා. ගොඩක් වැඩ කරනකොට ගොඩක් බැනුම් අහන්න වෙනවා. ගොඩක් වැරදිත් කරනවා නම්. ඒතකොට මිනිස්සුන්ට නිකන් දැන් ඔයාලා බනිනවද එහෙම මාධ්‍ය වෙදින් නැහැනේ. ගොඩක් වැඩ කරනකොට ගොඩක් බැනුම් අහන්න වෙනවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ගොඩක් හොරකම් කරනකොට ගොඩක් මිනිස්සු එකට විරුද්ධව නැගිටින්න එනවා. හැබැයි මේ මිනිස්සුන්ගෙන් පිරිසක්ව හැකියාව තියෙන මුදල් බලයෙන් නතර කරන්න. හැබැයි සමහර මිනිස්සුන්ව එහෙම නතර කරන්න බෑ. ඒතකොට මේ මිනිස්සුන්ට විරුද්ධව වෙනත් ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ වෙනත් ක්‍රම තමයි රාජ්‍ය සේනාවෙන් දැන් අපිට විරුද්ධව පාවිච්චි කරමින් ඉන්නේ. උදාහරණයක් විදිහට අපේ සභාපතිතුමාට මේ වෙනකොට අධිකරණයට අපහාස කිරීමේ නඩු කීපයක්. එතකොට ඩිපාර්ට්මන්ටල් ඉන්ක්වයරිස් කීපයක්. ඒ විදිහට පටලවලා දැන් දෙවෙනි වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. මුලින් උත්සාහ දරුවා අපිට යත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඇවිල්ලා යාගේ හොරකම් අපි ලව්වා සාධාරණ කෙනෙක්. සුදු හුණු ගාව ගන්න වැඩේ අපි කියලා කරගන්න. අපි ඉතිහාසයක ඒ තින්ත බාල්දිකුයි බ්‍රෂ් එකකුයි දෙන්න හැදුවා. එහෙම ගත්ත අයට අද වෙනකොට දකින්න අර පිරිමි හෙදියට එහෙම යාලට පහසුකම් ලැබිලා තියෙනවා. හැබැයි හෙදියන්ට සමස්තය මොකද ලැබිලා නැහැ. ඒ වගේම දැන් යාළඟ තව කෙනෙක් ඉන්නවා රුක්ෂාන් බෙල්ලන කියලා. එයාගේ ඉතිහාසෙම වැරදි තියෙනවා. ඒ ඉතිහාසෙම වැරදි අපි පෙන්නලා තියෙනවා. ජාතික රුධිර පාරේන මධ්‍යස්ථානයටම අපි ආව නිරාවරණය කරලා අපි සමස්ත සංගමෙ නෙවෙයි ශාඛාවක් විසින් ඔහු පෙන්නවා. ඒ කියන්නේ ශාඛාවේ බලය යොදවලා. ඒතර එහෙම මේ දූෂිතය වල දැන් අර සේරම කුණු බේරුවල් බොක්කට වගේ දැන් බේරුවලට ගිය කෙනාට තව කුණු ටික එකතු වෙනවා. එහෙම එකතු වෙන්න එපා. ඒ කුණු එකතැනකදී විනාශ කරන්න බෑ. එතකොට මේ විදිහට කුණු එකතු වෙනකොට අපි බලන්න ඕනේ මේ අපි වෘත්තීය වේදීන් හැටියට අපි ප්‍රකාශ කරන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මේ සියලුම කුණු මේ බේරුවල් බොක්කට කියන්නේ මේ වෙන තේරුමක් තියෙන. ඒකට වැරදිට ඒ කියන්නේ හොඳ කෙනෙකුට දැන් ඔබ අහිංසක කෙනෙක් හොඳ කෙනෙක් ඔක්කොම එකතුලා ඔබට නිකන් කුණු දාන අදහස ඔකෙන් එන්නේ. නිකන් අපි කතා අනිත් පැත්තට තමයි ගන්න ඕනේ. මේකෙදි ගන්න ඕනේ මොකද මෙයාව බේරුවල් බොක්කට තමයි දැන් කුණු ටික රාජසේනාරත් අහිංසකය වෙලා ඔක්කොම එකතුලා යා හොඳ වේ. මෙයා කුණු බේරුවල් බොක්කටම තමයි අලුත් අර්ථයක් දෙනවා. ඒක එතකොට මෙයා මේ ගිහිල්ලා මේ කරන වැඩ පිළිවෙලට එකතු වෙලා හිටපුවා අද එක්කෙනා ගැලවෙනවා. ඒ කියන්නේ දැනුවත් හෝ නොදැනුවත් මහාචාර්ය අසිත. අපි මහාචාර්යවරයෙක් කෙනෙකුට උඩ අපේ වෙනම අපේ අදහසක් තියෙන පුළුවන්. හැබැයි අර හරිත කිව්වා වගේ ඖෂධ නියාමන අධිකාරියට පත් කරද්දී ඔහු ඩික්ලෙයාර් කරනවා. මම මෙහෙම සමාගම තනතුරක් දානවා කියලා. ඒතර ඔහුගේ පාර්ශ්වයෙන් ඔහු නිවැරදි. හැබැයි රාජ්‍යසේනාරත්න ඒවා දාලා නැහැ. මගේ වැඩේ කරගන්න කොක්කින් හරි කික්කින් හරි කරගන්න කාවරි ඕනේ මේකට. ඒකට මහාචාර්ය ලාල් ජයකොඩිව පාවිච්චි කරන්න බෑ. ඒකට මහාචාර්ය ක්‍රිෂාන්තව පාවිච්චි කරන්න බෑ. ඒ අය බොහොම ගරුත්වයක් ඇතුව කටයුතු කරලා එහෙම මේ වංචාවලට සහභාගී වෙන්නේ නැහැ. ඒතර ඔහු බලාපොරොත්තු වෙනවා මහාචාර්ය අසිත ලව්වා යම් වැඩ ටිකක් කරව ගන්න. එතකොට ඔහුට තියෙන බාධකේ ඔහු පෙන්වලා දීලා තියෙද්දි ඒක තමයි අභ්‍යාසන අධිකරණය කියන්නේ ඔහුට බාධාවක් තියෙද්දි පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතෙම තියෙන ඔහු ගන්න බෑ කියන එක. එහෙම තියෙදි මේ පත් කිරීම කරපු එක වැරදි. ඒතකොට රාජ්‍ය සේනාවන්ත කොහොමද කියන්නේ මේ රටේ සේනක බිබිලේ කියලා. සේනක බිබිලේ කියපු කොටස් වලින් එකක් තමයි මේ ඉන්නේ මාරේක. මේ ඖෂධ පනත නෙමෙයි චාප ගෙනාවේ. ඖෂධ නියාමන අධිකාරී පනත. මේක එයා ඖෂධ පනත කියලා පෙන්නන හදන්නේ බොරුවක්. ඒ නිසා මේ ඖෂධ නියාමන අධිකාරී පනත නරක නෙමෙයි මම කියන්නේ. ඒවා පනතක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි සේනක බිබිලේ ප්‍රතිපදිත අපිට ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ ගමනේදී සේනක බිබිලේ කියන අර මම කලිනුත් කිව්වා වගේ විශේෂිත නාමය යොදාගෙන ඒක ඇතුළේ හොරකම් කරන විදිහ තමයි රාජ්‍ය සේනාරත්න හෙව්වේ. එතකොට මේ හොරකම් කරපු හැටි තමයි හරිත කිව්වේ. එතකොට මේක අරන් බලන්න රාජ්‍ය සේනාරත්න මේක පෙන්නලා කියලා මේවා කියව ගන්න කියන්නේ. වෛද්‍යවරුන්ට කියව ගන්න කියන්නේ. කියවන්න තේරෙන්නේ නැහැ. මේ කියන්නේ රාජ්‍ය සේනාරත්න තමයි මේ ඉංග්‍රීසි කියවන්න තේරෙන්නේ. එතකොට ඔයාලට මේ පේනවා ජනවාරි 9 2013 තමයි මේක තියෙන්නේ. එතකොට ඔයා නිකන් අරන් බලන්න actual primary completion date එක තමයි March 2015. ඒ කියන්නේ primary ඒ කියන්නේ data collect කරලා ඉවර වෙන්නේ 2015. ඇත්තටම බලන්න මේක actual
ලාස්ට් අප්ඩේට් එක පෝස්ටඩ් ඩේට් එක තියෙන්නේ 2018. රිසර්ච් දීලා තියෙන්නේ 2016 දෙසැම්බර් මේ ඔක්තෝබර් 24. ඒක ඇතුළට ගිහලා බලන්න. recruitment ගැන තියෙන එකේ actual study completion date 2017 දෙසැම්බර්. එතකොට මේ ස්ටඩි එක ඇත්තටම කරලා ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්න දැන් මම ප්‍රජාවෛද්‍ය විද්‍යාව කරන පුද්ගලයෙකුට මම දන්නවා අපි සැලසුම් කරන දවසක් තියෙනවා රිසර්ච් එක කරලා ඉවර වෙන්න. හැබැයි එදාට ඉවර කරන්න බැරි වෙනවා. එතකොට මෙයාලා බලාපොරොත්තු වෙන actual study completion එක මේ ස්ටඩි එක සම්පූර්ණයෙන් කරලා ඉවර වෙන්නේ 2017 දෙසැම්බර්. ඒක තමයි චාපා 2016 මේක ලියාපදිංචි වෙන්නේ කර්මාන්ත වාණිජ්‍ය අමාත්‍යාංශයේ. දැන් මේ 2017 දෙසැම්බර් වෙනකොට ගෙනල් ඉවරයි නේද? ගෙනල් ඉවරයි 2016 ගෙනල්. ගණනක් දැන් ඔබට තේරෙනවද මෙන්න මේ දිනේදී තමයි මේගොල්ලෝ මේ ප්‍රතිඵල අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2015 actual primary completion එක වෙනවා 2015 මාර්තු. final data collection date for primary outcome measure. ඒ කියන්නේ මේ අර අපි කියන්නේ දැන් දලා අදහසක් ගන්න. ඒ කියන්නේ දැන් දලා අදහස අරන් බෑ රෝගියෙකුට බෙහෙත් දෙනකොට. ජීවිත එක්ක සෙලං කරන්න බෑ. එතකොට මේගොල්ලෝ රිසර්ච් ෆස්ට් පෝස්ටඩ් ඩේට් එක තමයි 2016 ඔක්තෝබර් 24. ඒ කියන්නේ රිසර්ච් මුල් වතාවට දෙන්නේ එතකොටත් ගෙනල්ලා ඉවරයි. ඒ කියන්නේ මේ ඔබට තේරෙනවා 2015 මාර්තු වල ඩේටා කලෙක්ට් කරලා ඉවර වෙලා එන දත්ත වලින් ගත්ත ඇබ්ස්ට්‍රැක්ට් එකකින් ඒකේ තියෙන දත්ත වලින් අරන් ගිහලා මේගොල්ලෝ රුසියාවේ තියෙන වාණිජ්‍ය කර්මාන්ත කටයුතු එකේ රෙජිස්ටර් වෙනවා. දැන් අපේ රටේ ಔಷධයක් රෙජිස්ටර් කරන්න ඕනේ කොහෙද? ඖෂධ නියාමන අධිකාරිය. එතකොට මේ රටේ ගිහලා අපි අර බුද්ධිකවත්න නැමතුමා රාජ්‍ය මැතිවරයා හැටියට ඉන්න ආයතනයේ අපි කර්මාන්තයක් හැටියට මේක ලියාපදිංචිට පුළුවන්. ඒ ලියාපදිංචිනවා මේ රටේ ජනතාවට සෞඛ්‍යයට ගැලපෙනවා කියන එකද අදහස වෙන්නේ. රුසියාවේ මේක ලියාපදිංචි කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමෙයි. එතකොට මේ රාජිත් සේනාරත්න කියන හොඳයි කියන බෙහෙත. ඊටාම හොඳයි කියන බෙහෙත ෆාමසි එකකින් ගෙන්නනවා කියන බෙහෙත මේ විදිහට තමයි දින සරකන්නේ. එතකොට මේ 2013 කියන්නේ පට්ටපල් බොරුවක්නේ. එතකොට මෙහෙම බොරු කියලා කාවල් මේ රවට්ටනද? මේ රවට්ටන හදන්නේ රටේ ජනතාව. රටේ සල්ලි මේ වියදම් කරන්නේ. එතකොට ඒකම මම එකයි කිව්වේ දැන් මෙයා ගෙනාපු මේ පිරිසම දැන් සෞඛ්‍ය ලේකම්තුමා. ඊට පස්සේ කවුද 19 වෙනි සංශෝධනයේ මේගොල්ලෝ ගෙනාපු 19 වෙනි සංශෝධනයේ හොඳයි කියන්නේ. ඒ ගෙනාපු අයත් හොඳ නැහැ කියනවා. ජයපති වික්‍රමරත්න මහත්තයා මම දැක මේ ළඟදී කියනවා මේකේ අවුලක් තියෙනවා. හරි. හැබැයි රාජ්‍යසේනාධිපති කියන්නේ ඒකේ හින්දා තමයි මේ රජය පවතින්නේ කියලා. එතන මම අහන්නේ ඒකෙන් ගෙනාපු වෙන නැෂනල් ප්‍රොකියුමන්ට් කමිෂන් එක වැරදිනේ බෑ. එතන මොකද රාජ්‍යසේනාධිපති 260 දෙන උත්තරේ? ඒකම එක එක්කෙනා කියන්නේ වහරනේ උත්තර දෙන්නේ. දැන් මේ රාජ්‍යසේනාධිපති තමයි තර්කානුකූලව විද්‍යානුකූලව බොරු කියන්නේ. එතන නැෂනල් ප්‍රොකියුමන්ට් කමිෂන් එක උත්තර දෙන්නේ මේ කවුරුද කියන ඒවාට. මේ රාජ්‍යසේනාධිපති තේරුම් ගන්න ඕනේ තමන් දන්ත වෛද්‍යවරයෙක්. උපරිම ඉගෙනීම. එතනින් එහාට කරපුවා අපි දන්නේ නැහැ. එතනින් එහාට කරපුවා තමයි යා කියන්නේ ඇඟේ බෝම්බ කැලි 4ක් තියෙනවා. ඒ 4 කොහොම ආවද කියලා අපි දන්නේ නැහැ. දැන් මිනිස්සු බෝම්බ හදන්න ගිය මිනිස්සුගෙත් එකේ බෝම්බ කැලි තියෙනවනේ. ඔබ දැක්ක සහරාන් එක්ක ඉන අර ඔහුගේ සහෝදරයාද කවුද? ඔහුගේ අතපයෙම කැඩිලා තියෙන්නේ මේ බෝම්බ හදන්න ගිහිල්ලා කියලා. ඒතකොට බෝම්බ ඇඟේ තියෙන කොහොමද කියලා අපි දන්නේ නැහැ. හැබැයි බෝම්බ කැලි 4ක් තිබුණා කියලා රටට සාධාරණ කරන්න ගිය මිනිස්සුන්ගේ ඇඟේ විතරක් නෙමෙයි බෝම්බ කැලි 4ක් තියෙන්නේ. බෝම්බ කැලි 4ක් ඇඟේ තියෙනවා. දැන් LTT ත්‍රස්තවාදීන්ගේ අද වෙනකොටත් තියෙනවානේ. එතකොට බෝම්බ කෑලි 4ක් තියෙනවා කියන එකෙන් කියනවා අපි දාපු මතවාදයක් වෙනින් අපි මතවාද වෙනින් දරාගෙන ඉඳලා අපි ඒකෙන් හින්දාම බෝම්බ කාපු මිනිස්සු කියලා. ඒකෙන් සාධාරණීකරණ කරන්න බෑ මේ රටේ ජනතාවට වසපෙව්වනවා. ඒ නිසා චාපා මේකෙදි බෝම්බ කතාවේදී උදාහරණයක් ගන්න පුළුවන් මේ රාවෙන් හිටපු කත්තු විත්තයි. ඔහුගෙත් තියෙනවා කිව්ද? නේ? ඉතින් එතකොට ඒ විදි සමාජික ගුණ තරම් බැලුවොත් උන්ගේ බෝම්බ කෑලි තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ තමයි සුද්ධවන්තයෙක් කියලා. හරිද? හැබැයි දැන් බලන්න සෞඛ්‍ය ලේකම්තුමනි. දැන් නැෂනල් ප්‍රොකියුමන්ට් කමිෂන් එක 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේ රජයමයි. ඒක හොඳ ක්‍රියාවක්. ඒ ගෙනාපු ඒව කියනකොට එයාලගේ නරක කියනකොට ඒක හොඳ නැහැ. ඒතර එයා කියනවා මේකෙදි මේ ෆාමේ සමාගමත් එක්ක මේ ඖෂධ නියාමන මේ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපතිවරයාගේ සම්බන්ධය කියන්නේ. එතකොට රාජසේනාධිපති උත්තරේම මේ ආපත් කරන කලින් ගහපු ලියුම. අපිට හරිය යාට කලින් ගහපු ලියුම. ඊට කලින් කවුදපත් කරේ ඖෂධ මේ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව සභාපති අපිද? එතකොට එහෙනම් ඊට කලින් පත් කරපු මිනිහා එළෙව්වා කියලා. ඊට කලින් පත් කරපු මිනිහා ගෙදරට ඕන විදිහට හැසිරෙච්ච නිසා එළෙව්වා කියලා. ඊට කලින් පත් කරපු පත් කිරීමෙන් රාජ්‍ය සේනාධිපති ගැලවෙන්නේ නැහැ. මොකද ඒ පත් කිරීමෙන් රාජ්‍ය සේනාධිපති. අපි අහන්නේ එවකට ඖෂධ නීතික සංස්ථාවේ සභාපති මෙයා හෝ එයා දෙන්නව පත් කරේ රාජිතන. එයාට විරුද්ධව චෝදනාවක් ආවම රාජ්‍ය සේනාධිපති කියලා එයා දෙන්නේ නැහැ කියලා. දැන් ඔබ දන්නවා ජයවර්ධනපුර රෝහලට අපි කියන විදිහට දූෂිත පුද්ගලයෙක් සහ වංචා සම්බන්ධයෙන් චෝදනා දිය පුද්ගලයෙක් සුදුසුකම් නැති පුද්ගලයෙක්
සභාපතිවරයාට පත් කරේ කවුද? රාජිත් සේනාරත්න. එහෙම පත් කරලා ඔහු විසින් වංචාවක් කරා කියලා ඔප්පු වුණා. ඔහු වංචාවක් කරනකොට වාර්තා තියෙනවා. ඒතර ඔප්පු වුණාම ඔප්පු වෙන මොහොත වෙනකොට ඔහු වෛද්‍ය සභාවට දාලා තියෙනවා. රාජිත් සේනාරත්න ඇමතිවරයා. ඒතර ඒ දාලා තිබිච්ච පුද්ගලයා දැන් අද ගියාම ජයවර්ධන රෝහලේට මිනිහ හොරෙක්. ඒ මිනිහ හොරකම් කරපු ඉඳ තමයි මම එළියෙ කිව්වට හරියන්නේ නැහැ. පත් කරේ කවුද? ඒතර පත් කරාය නකොටම අපි ඇමතිවරයාට කිව්වා මේ පුද්ගලයාව පත් කරන්න එපා. ඔකට සුදුසු කන්නේ අංක එක. අනිත් මොකද ඉතිහාසය අරගෙන. හැබැයි ඒක අහන්න පත් කරා. අද වෙනකොට වෛද්‍ය සභාවට. පත් කිරීම කරලා දිනකෝ. සමහර පෞද්ගලික රෝහල අධ්‍යක්ෂකවරු පත් කරලා. වෛද්‍ය සභාව කියන්නේ මේ රටේ අපි දකිනවා අපේ වෛද්‍ය සභාවේ සභාපතිතුමා. එතුමා ලිපි ලියනවා. එතුමාට බලයක් ඇතුව හෝ නැතුව වෛද්‍ය සභාවේ සභාපති කියන නම පාවිච්චි කරලා. එතුමා ලිපියක් දීලා කියන පබ්ලික් ඉන්ටරෙස්ට් එකට මේක වැඩ කරනවා. එතකොට අපි අහනවා මේ පෞද්ගලික රෝහල අධ්‍යක්ෂකවරු ඇමතිවරයා පිළිගන්නවා පබ්ලික් ඉන්ටරෙස්ට් එකට වැඩ කරනවා කියලා. එතකොට මේව ගැටුමක් තියෙනවානේ. ඒ පත් කිරීම කරන ඇමතිවරයා. එතකොට මේ ඇමතිවරයා පත් කිරීම කරලා මොන හරි වැරද්දක් කරලා පස්සේ කියනවා. එයා නෙමෙයි දැන් ඉන්නේ. ඒකද මේවෙන් අත හොද ගන්න බෑ. එතකොට ඒකින්ද තමයි සෞඛ්‍ය ලේකම්වරිය. මොකක්ද පිළිගන්නේ කොමිෂන් සභාවට ගිහිල්ලා. කොමිෂන් සභාව පිළිගන්නවා මේ ආයතනයට මුදල් දීලා දෙන ක්‍රමය ගැන අරගෙන නෑ අපි තාම. රජයට පවරගෙන නෑ. ඊට පස්සේ ඔබ දකිනවා කරෙක්ෂන්ස් කරනවා. කරෙක්ෂන්ස් කරන්නේ ඇයි කියලා ඔබ දන්නවා. ලේකම්වරියෙකුට ආයෙ ඇවිල්ලා මෙතන වැඩ කරගන්න බැරි වෙනවා. ඔහුට ඇයට බලපෑම් කරනවා. ඊට පස්සේ මොකද්ද? එතුමිය මාධ්‍ය සාකච්ඡාවක් දෙනවා. ඔබ හිතන අපේ සටන කොච්චර ප්‍රබලද කියලා. රාජිත් සේනාරත්න මේ විදිහට තමන් බේරෙන්න උත්සාහ කරපු එක යුගයක් කරපු දැකලා තියෙනවා. මේ අවුරුදු 25ට මෙයාට. එහෙම උත්සාහ කළා නෑ. ඒ උත්සාහ කළා නැත්නම් ඔහු කවුරුත් එක්ස්පෝස් කරලා නෑ. එතන අපි මේ විදිහට කාරණේ කියනකොට මේ අතරමැදි පිරිස් ඇවිල්ලා මේකට උත්තර දෙන්න යුතුමයි. ඒ නිසා ඔබ දකිනවා වෙනද උත්තර දෙන්නේ නැහැ සමන් රත්න අපි අද උත්තර දෙන්නේ නැහැ. වෙනද උත්තර දෙන්නේ නැහැ රවි කුමුදේශ මේකට උත්තර දෙන්නේ නැහැ. වෙනද එයාගේ වෘත්ති සමිති නායකයෝ කියපු රැල්ල දැන් හැංගිලා ඉන්නේ. මොකද මේ ගිරෙන්න යන නැවුවල කවුරුත් එන්නේ නැහැ. රාජිත් සේනාරත්න වැරදි කරලා තිබ්බා ඔව් පිළිගන්නේ ඉන්නවා. එතකොට බේර ගන්න කවුරුත් නැති වෙනකොට නිලධාරීන් බලවත් වෙනවා. ඔවුන් නිලධාරීන් හැටියට එළියවිලා කියනවා. දැන් මොකද ගිණුම් අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා කියන්නේ? මේකට සල්ලි දීපෙන්නේ නැද්ද? මේක මේ තාමත් සල්ලි දෙන්න අපිට අයිති නැති එකට. දැන් මේවා කීමම අපේ ජයග්‍රහණ නෙමෙයි. ඒ නිසා අපි කියනවා මේ අපි ජයග්‍රහණ ලබමින්. හැබැයි උන්ට සමාව දෙන්න බෑ අර ඔක්කොම. නෑ. ඔබ කියන අර්ථයෙන් ඔව්. මේවනේ අපි ඔබ දන්නවා සමහර නඩුවලදී රජයේ සාක්ෂිකාරයෙකු ජාතියක් වෙනවා. එතකොට ලොකු හොරාවල් ගන්න. එහෙනම් ලොකු මිනිමරු වහල ගන්න. මැද ඉන්න අයව තාක්ෂණික ඇත්තක් තියෙනවා. ඔව් රජයේ සාක්ෂිකාරයෙකු වෙන්න ගන්නවා. එතකොට කාවාරි ගන්න වෙනවා. ඔබට තේරෙනවද දැන්? අර කැලේ ගහක් නසන්න කැලේ ගහක් මෝඩිනවා කියනවනේ. දැන් ඒක ඇති වෙමින් තියෙන්නේ. ඔබ දන්නවා අපිට ගොඩක් වෙලි පිළිගෙන ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ නිකම් ඔබ හිතනවාද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔය කොළඹට එනවා කියලා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කවුරු හරි දූෂිත නිලධාරී දූෂිත ක්‍රියාවලියක නිරත වුණා. සමහර අය රට ගියවපුවා. ඔය කිරිපිටි ගැටලුව වෙලාවේ. සමහර පුදුල රට ගිය දත්තපුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ෆයිල් පිටිය අපිට එනවා. ඒ ඉන්නේ මොකුත් නෙවෙයි තාපා. ඕන් විශ්වාස කරනවා. මොකද අපි සල්ලි දීලා කියනවා. ඕන් විශ්වාස කරනවා. අවංක සටනක් කරන පිරිසක් රජයේ වෛද්‍යයන් සාකච්ඡා. ඒ නිසා තමයි අවංක සටනක් නිර්භීතව කරන පිරිස. ඒ නිසා තමයි ඒ එතනින් ඉවරලා ගිහිල්ලා. අච්චර ප්‍රශ්න දිහා දිගත්ත ප්‍රොෆෙසර් අසිත දිසිල්වා. ඔහුගේ පව් සමා කරගන්න හරි. ඔහු ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නේ. එකවරක් ටෙස්ට් කරපු පිරිසක්ව. නැවත වරක් ටෙස්ට් කරන්න ඕනේ නැහැ. අර මෙයා කිව්වාගේ හරියට කියනවා වගේ ටෙන්ඩර් 25ක් දෙනවා. එතකොට දිල්කට කොහොමද තර්ජනය කරන්නේ? 17ක් දුන්නේ නැහැ කියලා. එතකොට ඒක අපි කියන්නේ 360 දී සමහර තාක්ෂණික කාරණා ඔවුන් අතර ලැබිලා තිබුණේ. ඒ නිසා නිවැරදි විය යුතුයි. ඒ නිවැරදි වීම සඳහා අපි දරණායතනයේ මේකට ඉල්ලීමක් කරනවා. අපිට 360ක් අවස්ථාව ලබා දෙන්න නැත්නම් විවාදයක් සූදානම් කරන්න. මේ සියල්ල මොකද මේ රාජිත් සේනාරත්නලා එයාලගේ තියෙන සියරම වංචා තමයි කටින් බේර ගන්නවා. ඒකට ඉඩ දෙන්න බෑ. එහෙම රටක් නම් මේක හැදෙන්න බෑ. එතකොට ඔහු උත්තර දෙන්නේ නැතිව තියෙනවා. ඔහු අහනවා ෆෝලික් ඇසිඩ් කියන එයා කියන විදිහට දන්ත වෛද්‍යවරයෙකුට එයා කියන්නේ ෆෝලික් ඇසිඩ් කැප්සියුල් එකක් කියලා. අපි දන්න ඉතිහාසයක ෆෝලික් ඇසිඩ් කැප්සියුල් තිබුණේ. කැප්සියුල් කියන කරවක් සාමාන්‍ය තියෙන ටැබ්ලට් එක. ඒක ටැබ්ලට් තමයි තියෙන්නේ. ඒක රයිසරන්ගේ මේ ෆෝලික් ඇසිඩ් කැප්සියුල් එකේ 0.87ක් තමයි තියෙන්නේ. 0.9ක් තමයි තියෙන්නේ. දැන් ඔබ හිතන්නකෝ අවශ්‍ය කරන ප්‍රමාණය නැත්තම් ඒ අදාළ ඖෂධේ මොකද්ද වෙන්නේ? ඒ චෙක් වෙන්න බෑ. 0.9 0.87 කියන අතරේ 0.03ක වෙනස තමයි තියෙන්නේ.
හැබැයි 0.03ක වෙනස රෝගියට බලපාන ඉඳන් 0.9ක් තියන්නේ කියන්නේ. නැත්නම් 0.8වත් හදන්න කියන්නේ. ඉතින් රාජසේනන්ද වෙනතට මේ 0.03 වෙනසකට මේ කෑ ගන්න. මේ 0.03 වෙනසකට නෙමෙයි. මේ 0.03 වෙනසෙන් අම්මට හම්බ වෙන්නේ ඉන්න බබා ඇබෝට් වෙනවා. අම්මට හම්බ වෙන්නේ ඉන්න බබා සම්පූර්ණ විකෘති දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට මේ જાතියක සාපි සම්බන්ධයෙන් තියෙන්නේ මේ අම්මලා අපිට 10ක් කියලා. ඒ 10ට ඊළඟ දරුවව හම්බ වෙන්න බැරි කරා කියන චෝදනාවක් විතරයි. හැබැයි රාජසේනන්ද ඔප්පු කරලා තියෙනවා. Taman දීපු බෙහෙතේ 0.03ක් අඩුයි. එතකොට මේක බෙහෙත දෙන්නේ මොකටද කියලා අහන්න. මේ බෙහෙත දෙන්නේ අනාගතයේ උපදින දරුවන්ගේ මොළේ වර්ධනය. එහෙම නැත්නම් ඔවුන්ගේ මොළේ වර්ධනය සම්බන්ධයෙන් දෙන බෙහෙත්නේ. එතකොට මේවා අඩුවෙන්දී අනාගත පරම්පරාවක් අන්න අඩකාරික ධර්මපාලතුමා ඔක තමයි කිව්වේ. අනාගත කුමාරයව දියසේන කුමාරයව මරන්නේ තිබිලිගේදී. මේක තමයි කරන්නේ. මේ තිබිලිගේදී දියසේන කුමාරයව මරනවා. එහෙම නැත්නම් මොළේ නැති පිරිස බී කරනවා. ඒ දරුවට සම්පූර්ණතාවයක් ඇති නොවුණා ඔහුගේ මොළේ වර්ධනයට බලපෑම් කරලා උපදිනවා. එතකොට රාජසේන රත්නලා වගේ කපටි දේශපාලකයන්ට රටේ සවයි වෙලා ගන්නවා. ඔවුන්ගේ පැවතෙන අයිට සවයි වෙලා ගන්නවා. ඒ ආරක්ෂාව තමයි මේ අපේ දරුවන්ට දීලා කරන්නේ. ඒතර අපි අහනවා මේ જાතියක් මේ රටේ ශ්‍රී ලාංකික જાතිය මේ පෙත්ත UNP අම්මා කෙනෙකුට දුන්නාම ඒ අම්මට හම්බ වෙන බබාට සම්පූර්ණ තත්ත්වෙ වෙන්නේ නැහැ. ඒ UNP බබාට. UNP බබාට. එතකොට ශ්‍රී ලංකා බබාට දුන්නාම වෙනස් නැහැ. පොදු ජන පෙරමුණට දුන්නාම ජීවිතයට දුන්නාම වෙනස් නැහැ. ඒ නිසා මේ සිංහල අම්මට දුන්නාම වෙනස් වෙනවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මේ සියලුම જાතීන්ට සියලුම පාක්ෂිකයින්ට මේක බලපාන. අපි කතා කරන එක පක්ෂයක් ගැනවත් જાතියක් ගැනවත් නෙමෙයි. ඒතර මම කියන්නේ ඒකයි මේ සමස්ත ශ්‍රී ලාංකික જાතියටම අගතියක් කරලා තියෙන්නේ. ඒ අගතිය නැවත හැරවිය නොහැකි අගතියක් කරලා තියෙන්නේ. මේනවල පොලික සිද්ධිය ඉවරයි. ඔහු කියන 2013 14 විතර මේක වෙලා තියෙන්නේ. 2016 මේක වෙලා තියෙනවා. වගකීමෙන් කියන්නේ. ඒක 2016 වෙලා විතරක් නෙමෙයි විග්‍රහයතුමා කියනවා 2016 17 අවුරුදු වලදී අර අවුරුදු වල වගේ තුන්ගුණයකට ආසන ප්‍රමාණය බේත් රිජෙක්ට් කරලා තියෙනවා. ඒ කරන්නේ 365 වතාවක්. ඔව් දීලා තියෙනවා no objection letters කස්ටමර් එළියට ගන්න. ඒ කියන්නේ කල්ප කුඩිය ළඟ තියෙන බේත්. ගන්න නැතුව ඉන්නකොට සමහර බේත් ව්‍යාපෘති නැති බේත් ගන්න හදනකොට ඒ සදා ඒ කියන්නේ විරෝධතාවයක් නොදැක්වීමේදී නිකුත් කළ දෙක සෞඛ්‍යවත් දැස. ඒතර අපි යන්නේ සෞඛ්‍යමතිවරයෙක්ට මහත්යෙක් විදිහට ඉන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ල හංගන්න හැදුවට අර වතුරට දාපු රබර් බෝලයක් වගේ උඩ එනවා. ඒ නිසා රාජසේනානන්ද අපිව නසන්න හැදුවත් අපිට විනාශය කරා ගෙනියන්න හැදුවත් මේ කරුණු රජයේ වෛද්‍ය නායක සංඝයේ පොත්වල තියෙනවා. ඒ නිසා මේක මෙතනින් අතරට සටනක් නෙමෙයි. මේක රාජසේනානන්ද ජාතියට කරලා තියෙන විනාශය අපි ජාතියෙන් ශ්‍රී ලාංකික ජාතියට කරලා තියෙන විනාශය අපි එලි දක්වනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒක මොන බාධාවක් අපි ජාතික වගකීම ඉෂ්ට කරනවා. වෛද්‍ය හරිත දැන් අපේ සංවාදයේ අවසන් කරන්නට මේ වැඩසටහන බලන ලෝකේ පුරා ඉන්න අපේ සහෘදයන්ට අපි දෙන පණිවිඩය සහ මේ විශේෂයෙන්ම දැන් රාජිත කියන්නේ අපේ පුද්ගලෙක් නෙවෙයි මේ රටේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපන වෙනුවෙන් මේ රටේ වඩා යහපත් සමාජ තත්ත්වයට ඔසවා තැබීමේ අරගලය වෙනුවෙන් එන එක සාධකයක්. දැන් රාජිතට එන තවත් යෝජනාවක් තමයි ඔහුගේ පවුලේ අය සහ මේ නෑසිය හිතවතුන් පවුලේ අය ඇතුළුව ඔවුන් සම්බන්ධ කරගෙන යම් යම් ව්‍යාපාර ප්‍රසිද්ධ සහ අප්‍රකට කියන අප්‍රසිද්ධ ඌට ව්‍යාපාර වලට සම්බන්ධ දේවල් වෙනවා කියන එක ඌට අදාළව. ඒ පැත්තත් අරගෙන මොකද්ද ඔබ දෙන පණිවිඩය ඔබේ මේ සියලු විශ්ලේෂණ මැද්දේ? ඔව්. ඇත්තටම මේ මම හිතන්නේ වැඩසටහනේ අපි දෙරණ 360 වැඩසටහනේ වගේම මීට කලින් රාජ්‍ය සහභාගීත්ව වැඩසටහන මම දැන් ඒක වැඩසටහන ඔබත් හිටියා. අනිවාර්යයෙන්. ඒ වැඩසටහනේ රාජ්‍ය සේනාපතිගේ හැසිරීම ගත්තාම තර්ජනය කළා කෑ ගහලා හඬ යටපත් කරන්න එයා දාන උත්සාහය තමයි අපි ගොඩක් වැඩසටහන දැක්කේ. අනිත් එක රාජ්‍ය නිතරම කියන දෙයක් තමයි එයාට විරුද්ධව සටන් කරන්න ආපු කවුරුවත් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ. එයා ඉතුරු වෙලා ඉන්නවා. මට නේ කියන්නේ. ඔබට තමයි කිව්වේ. ඒ වුණාම ඔය කියන කතාව තව තැන් වල තියක යනවා. නමුත් අපිට වෙන්න පුළුවන් ඒක. ඒක තමයි. දැන් අපිට බැලුවල්මට එහෙම දේවලුත් පේනවා. ඉතිහාසයක් තියෙනවා ඒක. ඉතිහාසය තියෙනවා. ඉතින් ඒ හින්දා රජයේ වෛද්‍යානික සංඝ විදිහට අපි කියන්නේ මේක මේ වෛද්‍යවරුන්ගේ සරණක් නෙමෙයි. ඔබ කියපු විදිහට මේක මේ රාජ්‍ය සේනාවට ඉලක්ක කරගත්ත පෞද්ගලික සරණකුත් නෙමෙයි. ඒකට රාජ්‍ය සේනාවට මේක ලබු කරන්න හදනවා රජයේ වෛද්‍යානික සංඝ විදිහේ නායකයෝ 4 දෙනෙක්ගේ සරණක් විදිහට. ඒකනේ දෙන්න 360 කිව්වේ කවුරුත් එයාට මුද්ද නැහැ සේරම සංගම් ටිකත් එක්ක ඉන්නේ කියලා. නමුත් එහෙම නැහැ. මේ රටේ ඉන්න වෛද්‍යවරුන්ගේ බහුතරය අති බහුතරය අසං කරන්න පුළුවන් හැමෝම ඇවිල්ලා
අස්සම් 15000කට එහා පැත්තේ වෛද්‍යවරු 18,000 රටේ ඉන්නේ. පර්යන්තයේ දුෂ්කරීන වෛද්‍යවරු අරනහම 15000ක් අස්සම් කළා රාජ්‍ය සේනාර්ථ කවුද කියලා මේ වෙනකොට පෙත්සම් බාර දීලා ඉවරයි ජනාධිපතිවරයාට. මේ වෙනකොට අපි අස්සම් දසලක්ෂය සම්පූර්ණ කළ ඉවරයි රාජ්‍යයට විරුද්ධ මහ ජනතාව. ඒද අපි අද දවසේ ඇතුළත ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා අපිට අවස්ථාවක් දෙන්න ඒක ගිහිල්ලා බාර දෙන්න මහ ජනතාව ඉස්සරහ මහ ජන පෙත්සම අස්සම් ලක්ෂ 10ක් මෙරට මිනිස්සු ඇවිල්ලා අස්සම් කරනවා. අපි අස්සම් ලක්ෂ 10ට තමයි කොළ ගැහුවේ. නමුත් ශාඛා සංගම් වලට සිදුනා මේ ප්‍රාදේශීය මුද්‍රණය කරලා කොළ වල අස්සම් ගන්න. ඒ තරම් මිනිස්සු කිසිම ભેදයක් නැතුව පක්ෂ ભેදයක්වත් නැතුව ඇවිල්ලා අස්සම් කළේ ලක්ෂ 10ක් නැත්නම් මේ වගේ කෙටි කාලයක හොයාගන්න බෑ. ඒ අනුව අපි ඊළඟ බරපතල ප්‍රශ්න තමයි මේ ක්වොලිටි එක සම්බන්ධ ප්‍රශ්නකට වඩා දැන් එහා ගිහිලා ඊට එහා ප්‍රශ්නයක් තමයි රෝහල් වල බේත් නැහැ. මේ තියෙන්නේ මේ අද දවසේ ඇතුළත මට ආපු මේ ලංකාව පුරා රෝහල් වල නැති බෙහෙත් සම්බන්ධ මේ රෝහලුත් එක්ක මෙතන තියෙනවා. මේ අපි පොඩි විස්තරයක් කියමු. දැන් මේ අම්පාර රෝහලෙන් ආපු ලයිස්තුව තියෙනවා රත්නපුර රෝහලෙන් මේ ජීවිත ආරක්ෂක ඖෂධ පවා. දැන් මම පෙන්නන්නම් ඔබට එක උදාහරණයක් මේ ක්වොලිටි එක සම්බන්ධයෙන් ආපු උදාහරණය අපි ගත්තාම මේ සමහර ඖෂධ කල්ලිකුත් වෙලක් නැහැ. නමුත් භාවිතයෙන් ඉවත් කරන්න වෙනවා. ඇයි අපි හොයලා බලන්න ඕන කාරණේ. දැන් මේ තියෙන මේ පින්තූර ටික බැලුවාම ඔබට පේයි මේ සමහර ඖෂධ කල්ලිකුත් වෙන්න තියෙන 2022. නමුත් දැන් අද වෙනකොට මේ බෙහෙත් වල වර්ණය වෙනස් වෙලා. ඒ කියන්නේ සුදු පාටට තියෙන ඕන බෙහෙත් දුමුරු පාට හැරලා. බරපතල තත්ත්වයක්. බරපතල තත්ත්වයක්. ඒතකොට ඒකත් එක්ක ඒක එහා ගිහිල්ලා බේත් නැහැ. දැන් හෘදේ වස්තුවේ හෘද අකර්මණ්‍ය තත්ත්වයකදී දෙන්න පුළුවන් සමහර ඖෂධ. ඒ කියන්නේ ජීවිත ආරක්ෂක ඖෂධ. heart attack එකක් ඇවිල්ලා එහෙම නැත්නම් පපුවේ අමාරුවක් ඇවිල්ලා දෙන්න වෙන ඖෂධ. රෝහල් වල නැහැ. ඒතකොට මේකට හේතු ගණනාවක් තියෙනවා. ඒක ප්‍රධාන හේතුවක් තමයි මේ අය හදිසි මිලදී ගැනීම සඳහා දක්වන ලැබියාව. ඒතකොට ඒ සඳහා අර ඇති කළ තියෙන ටෙන්ඩර් ක්‍රියාවලිය ඇති කළ තියෙන මේ දූෂිත ගනුදෙනු. ඒකත් එක්ක මේ සාර කඩලා පොඩි ටෙන්ඩර්ස් දෙන එක. පොඩි ටෙන්ඩර් දෙන එක. ඒතකොට මේ නාවලපිටිය රෝහලේ නැති ඖෂධ ලයිස්තුව දියවැඩියාව රෝගීන්ට දෙන ඖෂධ නැහැ මේ රෝහල් වල. ඒතකොට කොහොමද ලෙඩු දැන් මේ ගිහිල්ලා සුවපතිකින් බේත් ගන්න. ඒතකොට මේ කියන කාරණාත් එක්ක අපි තීරණය කළා තියෙනවා මේ ඉදිරි සතිය ඇතුළත දිවෙන සියලුම ප්‍රධාන රෝහල් වල අපේ ශාඛා සංගමයෙන් ප්‍රොසෙසර් කැඳවල ජනතාව දැනුවත් කරනවා. දැන් මේක අපි කොළඹේ ඉඳන් මේක කිව්වට අම්පාර රෝහලේ මේක නැහැ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක අම්පාරේ තමයි අම්පාර රෝහලේ නැති කියන්නේ. අනුරාධපුරේ තමයි අනුරාධපුරේ, රත්නපුරේ තමයි රත්නපුරේ. මේ සියල්ල හරහා නැවත වටේකින් අපි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සෞඛ්‍ය පද්ධතියට කරලා තියෙන විනාශය සම්බන්ධයෙන්. ඒ වගේම අපි මේ මහජන පෙත්සම අත්සන් කිරීම, මහජන විශ්වාස මංගේ අත්සන් කිරීම ඔන්ලයින් ඕපන් කළා. ඔන්ලයින් ඕපන් කරපු එකට ලොකු ප්‍රතිචාරයක් විදේශ රටවල්වලදී ලැබුණා. ඒ හින්දා තමයි අපිට ලක්ෂ 10 සම්පූර්ණ කරගන්න පුළුවන් වුනේ. ඒ සියල්ලම බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ කියපු විදිහටම මේක තනි පුද්ගලයෙක්ට විරුද්ධ සටනක් නෙමෙයි. මේක වෛද්‍යවරුන්ගේ සටනක් නෙමෙයි. වෛද්‍යවරු කරන සටනක් නෙමෙයි. මේක මහ ජනතාවගේ සටනක්. මහ ජනතාවට මාරාන්තික ප්‍රතිඵල අත්පත් කර දීම සඳහා රාජ්‍ය සේනාවට ඇතුළු මේ නඩය දරන උත්සාහය පරාජය කිරීමේ සටනක්. ඒතකොට ඒකේ යම් ජයග්‍රහණ අපි ලබලා තියෙනවා. නමුත් මේ සටන ඕනෑම සටනක් ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මහ ජනතාව දැනුවත් වෙන එක. ඒ වගේම මහ ජනතාව පෙරට එන එක. අපි සයිටම් සම්මේදී යම් ජයග්‍රහණයක් ලැබුවද ලැබුවේ ඒ නිසා මේක ජනතාවට දෙන බේත් පෙත්ත පිළිබඳ ප්‍රශ්නයක්. ජනතාවට වෙදින ඉන්ජෙක්ෂන් එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ජනතාව විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් දැන් හොඳටම අවදි වෙලා ඉන්නේ. ඒ අවදි වෙච්ච එක ප්‍රායෝගිකව ඉස්සරහට එන එක තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දෙන පණිවිඩය තමයි මේ සටන වෛද්‍යවරුන්ගේ සටනක් වටපත් කරන්නේ නැතුව වෛද්‍යවරු විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වයේ සටන දෙනවා. නමුත් මේක වෛද්‍යවරුන්ගේ සටනක් නෙමෙයි, හෙදියන්ගේ සටනක් නෙමෙයි, සෞඛ්‍ය කාර්යාලයේ සටනක් නෙමෙයි, සමස්ත රටේ සටනක්. රාජ්‍ය සේනාවට විරුද්ධව සටනක් නෙමෙයි. මේක රාජ්‍ය සේනාවටගේ ව්‍යාපෘතිය. විශේෂයෙන්ම ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කැම්පේන් එක. මේ රටේ ස්ථාවර වෙලා තියෙන පද්ධති බිඳ දැමීම සඳහා රාජ්‍ය සේනාවට ගෙනියන විදේශ කුමන්ත්‍රණයේ කොටස් පරාජය කිරීම සඳහා ගෙනියන සටනක්. ඒ නිසා අපි තාම පැහැදිලිව රජ වෛද්‍යවරික සංඝ විදිහට කියනවා ජනතාව පෙරට ආවොත් මේ සටන දිනන එක අපිට වැඩි යාතක නෙමෙයි. වෛද්‍ය නවීන් දැන් අර දෙරණ 360 සඳුදා පහුගිය 29 වෙනිදා ජූලි එහි රාජිත සෙනරත් අමාත්‍යවරයාගේ අර පට්ට බොරු වලට ඉදිරිව සහ වැඩසටහනේ අවසන් අධීරයේදී මිනිස්සුන්ට දෙන පණිවිඩයට අදාළව කොතනින්ද ඔබ පටන් ගන්නේ? මම හිතන්නේ අපි දිගටම කරගෙන ආව වැඩ කටයුතු තමයි මේ රටේ මේ දූෂණයට විරුද්ධව සටන් සාමාන්‍යයෙන් අර රැල්ලක් එනවා ටික කාලෙදී වань නැතුව යනවා. ඔබ දන්නවා රාජ්‍ය වෛද්‍යනායක සංගමයේ සයිටම් සටනක නියැලීලා හිටිය එක 2011 පටන් ගත්ත සටනක්. එහි විශාල රැලි නොතිබුණත්
ඒ අවශ්‍ය කරන තැන් වලට අවශ්‍ය පරිදි මැදිහත් වීම කරලා ඒකට අනෙකුත් පාර්ශව ඉබිකම් කරන වෙලාවට ඒ අවශ්‍ය කරන පාර්ශව සියල්ල එකතු කරලා ඒ සියල්ලට නායකත්වයක් දීලා ඒ සටන අයාලේ යන්න නොදී තවත් අයාලේගේ සටනක් වෙන්නවත් තවත් ජීවිත අහිමි වෙච්ච සටනක් පමණක් වෙන්නවත් ඉඩ නොදී ඒ අවම කැෂුවල්ටිස් එක අපිට හැකියාව ලැබුණා රජයන් දෙකක් විසින් පෝෂණය කරපු එක ඒකට වංචනික ආයතනයක් වහලා දාලා මේ රටට නිශ්චිත සුදුසුකම් තියෙන වෛද්‍ය පිරිසක් මේ රටේ බිහි කරගන්න තැනට වැඩ පිළිවෙලක් හදාගන්න. ඒකට හේතුව තමයි අපිට අවුරුදු ගාණක් අල්ලගෙන ඉන්න නායකත්වයක් තිබුණා. ඒ නායකත්වයේ දෙන උපදෙස් එක්ක පොදු සාකච්ඡාවකින් තනි තීන්දුව ගන්න නැතුව ඒකාධිපතිය බිහි කර ගන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදික සාකච්ඡාවෙන් සම්මුතියෙන් කරන වැඩ පිළිවෙලක වෙනත් අයත් එක්ක එකතු වෙලා ඒ සටනක් කරලා ඉන්පසු අපේ අනන්‍යතාවය තියාගන්න පුළුවන් තැනක රජයේ වෛද්‍ය සංගමයේ හිටියා. ඒ නිසා තමයි සයිටම් සටනෙන් පස්සේ බොහොමයක් පිරිස් තම තමන්ගේ ව්‍යාපෘති වල තනි වෙද්දී උන්ට සමහර කාරණා තෝරගන්න බැරි වෙද්දී අද වෙනකොටත් සයිටම් සටනේ ඒ ආරම්භයේදී පිළිබඳ ස්ථාවරයේම රජයේ වෛද්‍ය සංගමයේ ඉඳිමින් ඉතිරි කොටස් ටිකක් විසඳමින් යන ගමනක ඉන්නවා. ඒතකොට ඒ තුල අර විවේචකීන් සහ පාවා දෙන්න බීවීම වළක්වන්න බෑ. සාමාන්‍යයෙන්. එහෙම පාවා දෙන්න මේ වෙනකොට බී වෙලා තියෙනවා. එහෙම පාවා දෙන්න හැටියට පෙන්නන ප්‍රාය තමයි විශේෂයෙන්ම වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සහ මේ ළඟදී සීමාවාසිකපත් වීම ගත්ත ඒ කණ්ඩායමේ කීප දෙනෙක් 10 දෙනෙක් විතර වෛද්‍යවරු. ඒතකොට ඒ අය ඒ සමස්ත ව්‍යුහයට අගතියක් කරගෙන හැබැයි රටක් ගැන හිතලා යනකොට අපිට ඔබ දන්නවා ජාතික නිදහස් සටනකදී පාවා දෙන්න නින්නේ. එහෙමයි ඉන්දියාව තමයි මේ සටන ලස්සන වෙන්නේ. මොකද පාවා දෙන්න ටිකක් හිටියාම නේ පේන්නේ. අනිත් අය වැඩක් කරනවා කියලා නැත්නම් ඔක්කොම ඒකේ ඉන්න. ඒ නිසා පාවා දෙන්නන් කීයක් හිටියත් සමස්ත වෛද්‍ය ප්‍රජාව එක කොඩියක් යටතට අරගෙන සටනක් ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමකට අපි අපේ ක්‍රෙඩිබිලිටි එක පේනවා. ඒ වගේම අපි රාජ්‍ය සේනාවල විරුද්ධ සටන ආරම්භ දිනවල කිව්වා වගේ පෞද්ගලිකව රාජ්‍ය සේනාවල දින පුද්ගලයා සම්බන්ධීගත කාරණයක් නෙමෙයි. හැබැයි රාජ්‍ය සේනාවල කියන්නේ පුද්ගලයා තුලින් මේ සමාජයේ කරන බලපෑම සහ සමාජය තුල ඇති කරමින් තිබෙන ව්‍යසනකාරී තත්ත්වය අපි ගලවා දැමිය යුතුයි. ඒ සඳහා තමයි අපි සටනක් ආරම්භ කරන්නේ. ඒ සටන ගන්න අපි මේ කාලයත් එක්ක කරපු සටනක ඒ කාලය තුල අපි හදාගත්ත වපසරියක දේශපාලනයකින් තොරව ඉතාම නිර්දේශපාලනික ක්‍රමවේදයක රජයේ අනෙකුත් ඇමතිවරුන් සමග සාකච්ඡා කරන අවශ්‍ය තැන්වල සාකච්ඡා කරමින් ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කළ යුතු තැන්වලදී සහයෝගයෙන් වැඩ කරමින් අනෙකුත් විපක්ෂ කණ්ඩායම් එකතු කරගනිමින් අපි වැඩ පිළිවෙලක් ගොඩනගලා තියෙනවා. අද වෙනකොට මේ වැඩ පිළිවෙල පාර්ලිමේන්තුවට අරන් එන්න පුළුවන් වෙලා තිනවා. පාර්ලිමේන්තුවේ කල් දැබීමේ විවාදයක් දක්වා ඒක ගිහලා තිනවා. ප්‍රාදේශීය සභාවල විශ්වාස භංග හැටියට රාජ්‍ය සේනාවට විරුද්ධව වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ සත්‍ය කරුණු මත මේ කාරණේ සිද්ධ කරමින්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච බලවේගී ගොඩනැගෙමින්. එනිසා බලවේගය තුල ඉදිරි කාලයකදී අවස්ථාව ලැබුණු පළවෙනි අවස්ථාවේදීම රාජ්‍ය සේනාරත්නගේ ගෙන යන විනාශකාරී වැඩපිළිවෙල රාජ්‍ය සේනාරත්නගේ දේශපාලන ගමන මොකක්ද කියන එක රාජ්‍ය සේනාරත්න තීරණය කරගන්නේ. හැබැයි මේ ගෙන ගිච්ච වැඩපිළිවෙල ප්‍රතිපත්තිමය වශයෙන් පරාජය කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම අපි දැන් කරලා තිනවා. ඒ සඳහා අපිට මම කිව්වා වගේ ජයග්‍රහණ ලැබෙමින් ඉන්නවා. එහි පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නද ඒ සටන කරගෙන යනවා. ඒකට මම ඔබ වගේම අනිකුත් ජනමාධ්‍යවේදීන් ගිහිල්ලා ඉන්නවා. මේක රජයේ වෛද්‍ය නායක සංගමය සහ රාජ්‍ය සේනාරත්න සමග තියෙන ගැටුමක් ලෙස ගන්න එපා. මේ රටේ ජනතාව සහ ජනතාවට විරුද්ධ පිරිසක් අතර තියෙන සටනක්. රාජ්‍ය සේනාරත්න කියන්නේ පේන්නේ විචාරිතයක් විතරයි. ඔව් පිටිපස්සේ තව ඉන්නවා විශාල විනාශකාරී බලවේගයක්. ඒ නිසා මේ අපි රාජ්‍ය සේනාරත්නට මේ ප්‍රහාරය එල්ල කරමින් ඉන්නේ රාජ්‍ය සේනාරත්න කියන නමට නෙමෙයි. ඔහු පිටිපස්සේ ඉන්න මේ විදේශී කුමන්ත්‍රණකාරීන්ට විරුද්ධව. ඒ නිසා සමස්ත ජාතියක් සමස්ත රටක් විනාශ කරන්න ගෙනියන වැඩ පිළිවෙලක් විනාශකයෙන් වළක්වා ගැනීම සඳහා අපි ගෙනියන වැඩ පිළිවෙලට අවශ්‍ය කරන මේ සහාය ලබා දෙන්න තමන්ට හැකි ප්‍රමාණයෙන් මේ දැනුවත් කිරීම කරන්න නිවැරදි දත්ත මත අපි ලබා දෙන දත්ත අපේ වෙබ්සයිට් එකේ අපි බොහොමයක් ඒවා පළ කරලා දෙනවා. එහෙම නැත්නම් අපේ දුරකථන මාර්ගයෙන් උන සම්බන්ධ කරලා ඕනම අවස්ථාවක අපි අවශ්‍ය කරන දත්ත දෙන්න ලැසි ඕනෑම සිවිල් සංවිධානයකට ඕනම පක්ෂයකට ඕනම සිවිල් ක්‍රියාකාරිකයෙකුට අපිත් සමග එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන ඔවුන්ගේ සුරක්ෂිතභාවය පෙනීම අපි සූදානම්. මේ උදෙක් පුද්ගලයෙක් වෙනුවෙන් විරුද්ධව කරන සටනක් නෙමෙයි. මේ රට මේ ගෙන යන වැඩ පිළිවෙල තුල විනාශය කරගෙන යන වැඩ පිළිවෙලෙන්
බේර ගන්න කරන සටනක්. ඒ අපි ජයග්‍රහණය කළ යුතුමයි. ඒ ජයග්‍රහණය කරනවාම කියන විශ්වාසය අපිට තියෙනවා. වෛද්‍ය නවීන් වෛද්‍ය හරිත ඔබ අද දවසේ සෑහෙන වැඩමැද්දේ නිදහස් සංවාද වැඩබිමට ඇවිල්ලා හුඟක් දේවල් කතා කරුවා. 2019 ජූලි 29 වෙනිදා සඳුදා දෙරණ 360 වැඩසටහන බලාගෙන ඉඳලා අපි තීරණය කරනවා රාජසේන රත්තට උත්තර දෙන්න. අපි සෑහෙන ප්‍රමාණයක උත්තර දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඔබ මතක තියාගන්න මේ මොහොතේ රට විකිණීමේ තිබෙනවා. රට ආර්ථික සහ දේශපාලන ඝාතකයන්ගේ ගොදුරක් බවට පත් වෙමින් තිබෙනවා. දැනට MCC කියන්නේ Millennium Challenge Corporation කියන ගිවිසුමට අදාළ ඇමරිකානු මැදිහත්වීමට අදාළ කැබිනට් පේපර් එක දාලා තියෙනවා. ජනාධිපතිවරයා පෙන්ඩිං තියාගෙන ඉන්නවා මොකද්ද කරන්න කියලා. රට ඉතාමත්ම නරක තැනක තියෙන. ඊළඟට උසස් අධ්‍යාපනයේ මුල්මනින්ම මුදලාලීකරණය කරන්න අවශ්‍ය අදාළ යාන්ත්‍රණය හදන්න ඇපෙක්ස් බොඩි එක හදන්න අවශ්‍ය පනත සම්මත කරගන්න උත්සාහ කරනවා. මේ සියල්ල මැද වෙන්න ඉඩ තියෙනවා. මේ රටේ සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය කියන්නේ ජාතියේ බලය, ජාතියේ පදනම, රටේ බලය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට නැගී හිටින්නට ඕන නම් අනිවාර්යයෙන්ම නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ බේර ගන්න ඕනේ. ඒ සඳහා සටන් කරන්න ඕනේ. මේ වෑයමේ සඳහා අපි නැවත ඔබ මුණ ගැහෙනවා. ඔබට ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics